සමන්ත විද්‍යාරත්න සහෝදරවරු ජාතික ජනබලවේගයේ නියෝජනය කරන අපේ සහෝදරවරු සහෝදරියන්ගේ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් නොවැම්බර් මාසේ 16 වෙනිදාට අලුත් පාලනයක් තෝරා ගැනීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. නේද? ජනතාවට පුළුවන්කම තිබෙනවා ඡන්ද පොලට ගිහිල්ලා නව පාලනයක් ගොඩනගා ගන්න. ඉතින් අපිට අමුණාන්සලා හම්බ වෙන්න ආවේ ඔන්න ඔය නොවැම්බර් මාසේ 16 වෙනිදා. මේ රටට නව පාලකයෙක් ගොඩනගා ගන්න ඕන නම් තමුන්නාන්සේලා මාලිමාව ඉදිරියෙන් කතරේ ගහලා අපව තෝරා පත් කරගන්න කියලා ඉන්නේ. ඒ ජනතාව හැම ඡන්දෙකදීම කල්පනා කරනවා තියෙන ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් හදන්න. එහෙම 2015 මේ රටේ ජනතාව එකතු වෙලා තිබෙන ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් හැදුවා. ඇත්තටම අලුත්. තිබුණු ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. හදපු ආණ්ඩුවෙත් ඇමති නිමල් සිරිපාල. තිබුණු ආණ්ඩුවේ ඇමති මහින්දගේ ආණ්ඩුවේ ඇමති ඩිලාන් පෙරේරා. හදපු ආණ්ඩුවේ ඇමති රනිල්ගේ ආණ්ඩුවේ ඩිලාන් පෙරේරා. මහින්දගේ ආණ්ඩුවේ ඇමති SB. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති ඒත් SB. මහින්දගේ ආණ්ඩුවේ ඇමති මහින්ද සමරසිංහ. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති මහින්ද සමරසිංහ. මහින්දගේ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීර. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීර. මහින්දගේ ආණ්ඩුවේ ඇමති දුමින්ද දිසානායක. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති දුමින්ද දිසානායක. ඉතින් තමුන්නාන්සලා ආණ්ඩුවක් මාරු කරලා ආණ්ඩුවක් මාරු වෙලා නැහැ. මහින්දගේ ආණ්ඩුවට ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු 53ක් රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු. දැන් ජනතාව 2015 කියලා කතරේ ගැහුවට අලුත් ආණ්ඩුවක් හදන්න ඕන කියලා හදලා තියෙන පරණ ආණ්ඩුව. දැන් ආයේ බැරි වෙලාවක් ගෝඨාභය දිනුවොත් හොඳයි. බැරි වෙලාවක්. කවුද ආණ්ඩුව? රනිල්ගේ ආණ්ඩුවේ තමයි නිමල් සිරිපාල. ඒ හැදෙන ආණ්ඩුවේ තමයි නිමල් සිරිපාල. මරණාගර මේ ළඟදී අනුරාධපුර රැස්වීමේදී මහින්ද රාජපක්ෂ කෑ දාලා කියනවා මේ ආණ්ඩුව ප්‍රවාහන ශාස්ත්‍රයේ මුළු මනින්ම විනාශ කරා කියනකොට නිමල් සිරිපාල අපුඩ ගන්නවා. එයා තමයි ප්‍රවාහනය කියන්නේ. හරි. ඒ වගේ අනුරාධපුර රැස්වීමේදී නේද? මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ ආණ්ඩුව කුසකර්ම මහත්තයා නැති බංගස්ථාන කරා කියනකොට දුමින්ද සනක අපුඩ ගන්නවා. කුසකර්ම මහත්තයා හිටු රනිල්ගේ ආණ්ඩුව. නිසා බැරි වෙලාවත් ආයේ ගෝඨගේ ආණ්ඩුවක් ආවොත් රනිල්ගේ ආණ්ඩුව කට්ටිය කැමති. නිසා ආණ්ඩුව මාරු කරන්නේ. හැමදාමත් වෙලා තියෙන තමයි ඡන්දේ දීලා ජනතාව ආණ්ඩුවක් මාරු කරා. ඡන්දේ දීලා ජනතාව ආණ්ඩුවක් හැදුවට ටික දවසක් යනකොට හැදෙන ආණ්ඩුව මොකක්ද? කාගේ ආණ්ඩුව? තිබ්බ ආණ්ඩුව. ඒ නිසා තමයි අපි තමුන්නාසට ආරාධනා කරන්නේ අලුත් ආණ්ඩුවක් හදන්න. එද පැරණි ආණ්ඩුවේ කිසි ඇමතිවරයෙක් අලුත් ආණ්ඩුවේ නැති. හොඳද? මහින්දගේ ආණ්ඩුවේ කිසි ඇමතිවරයෙක් අලුත් ආණ්ඩුවේ නැති. රනිල්ගේ ආණ්ඩුවේ කිසි ඇමතිවරයෙක් අලුත් ආණ්ඩුවේ නැති. මහජනයාට වග කියන නව පාලනයක් අපි මේ රටේ ගොඩනගමු. අන්නේ ගොඩනගන්නේ. සැබවින්ම රනිල්ගේ ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. ඒක වටන්න ඕන ආණ්ඩුවක් තමයි. මේක පරාද කරන්න ඕන ආණ්ඩුවක් තමයි. හැබැයි මේ ආණ්ඩුව පරාද කරලා අලුත් ආණ්ඩුවක් හදන්න නම් ඒ ආණ්ඩුවේ ගුබ්බෑම් ඇතුලේ කරක් නොගහපු එක ව්‍යාපාරයක් තියෙන්නේ ඒ ජාතික ජනබලවේගය විතරයි. ඒ නිසා අපි කරුණාකරලා කියන්නේ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදීම සඳහා අපේක්ෂා කරන හැමදෙනාම අලුත් ආණ්ඩුවක් ගැන බලාපොරොත්තු වෙන හැමදෙනාම අලුත් ආණ්ඩුවක් ගැන විශ්වාසයෙන් කටයුතු කරන හැමදෙනාටම තෝරා ගන්න තිබෙන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදාට මාලිමාව ඒ තමයි ඔබේ තෝරා ගැනීම කොට පත් කරන්නේ. ඒක තමයි තෝරගන්නේ. එයි මෙරට හදන්න. දැන් මොකද?
මේ රට හදන්න ඕන කියපුවම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් දෙවිලගෙන මේ රට හදන්න ඕන. නේද? මහින්දගේ අපේක්ෂකයෙක් දෙවිලගෙන මේ රට හදන්න ඕන. ඒක අහගෙන ඉන්නකොට අපිට හිතෙනවා අපිට පාලනය කරන්න. දැන් මේ වේදිකාව දෙකපුවම නේද? ඒ වේදිකාව දෙකෝ ඒකට රට මැකිලා තියෙන්නේ මේ රට හදන්න ඕන, දුප්පත් භාවය නැති කරන්න ඕන, සංවර්ධනය ගේන්න ඕන, ආර්ථික අර්ථමුද ගේන්න ඕන, ණය බාරෙන් බේර ගන්න ඕන, පරිසර පද්ධතිය ශක්තිමත් කරන්න ඕන, ජාත්‍යන්තරය ජය ගන්න ඕන. දැන් ආණ්ඩු කරේ කවුද? අපිද? නෑ අවුරුදු 34ක් මේ රටේ ආණ්ඩු කරලා තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්ධාන. අවුරුදු 37ක් මේ රටේ ආණ්ඩු කරලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂ පෙරමුණ, එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පෙරමුණ. දෙක එකතු වෙලා දැන් අවුරුදු 4ක් රට පාලනය කරලා තිබෙනවා. හැබැයි මේ කාලයට ඕනෑවට තොර වැඩි මොප්පු කරලා තිබෙනවා. දශක ගණනාවක් රට පාලනය කරලා තවත් මේ රට හදන්න බැරි වුණා නම් තමුන්නාන්සේලායි ආය කල්පනා කරන්නේ ආය හදයි කියලා. හිතනවා ආය හදයි කියලා ගන්න එපා. මොකද රටක් හදනවා කියලා කියන්නේ තනි පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. ඒක විතරක් තේරුම් ගන්න. රටක් හදනවා කියලා කියන්නේ මැජික් කාරයක් ඇවිල්ලා නැත්නම් එලඩින් ඇවිල්ලා පුදුම පහන අරගෙන ඇවිල්ලා මේව මවපන් කියනකොට මවන වැඩක් නෙවෙයි. එතන මැජික් කාර්යයක් කරගෙන තමගේ මන්ත්‍ර පොල් අරන් නේද තුම්මටයක් කලකනකොට නේද රටක් හදන වැඩක් නෙමෙයි. රටක් හදනවා කියන්නේ මැජික් කාර්යයේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙමෙයි. රටක් හදනවා කියන්නේ මොකද්ද? සාමූහික ක්‍රියාදාමය. ලෝකේ රටවල් දියුණු වෙලා තිබෙන්නේ. මිනිස් සංගතේ මේ තරම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ. අන් කවරක්වත් නිසා නෙවෙයි මිනිස්සු සාමූහිකව වැඩ කිරීමේ ප්‍රතිඵල විසින් තමයි ලෝකෙ මෙතෙන්ට ඇවිල්ලා තිබෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ කවුද? මේ ජනාධිපතියන් දෙක මා ඉදිරිපත් වෙන්නේ සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයක කොටස් කරුවෙක් කියලා. අපි ඔක්කොම එකතු වෙලා මෙරට හදනවා. ඒ හදන වැඩේ මට පහසුවක් තියෙනවා. එච්චරයි. දැන් මැජික් කාර්යයක් නෙවෙයි. ඉන්ද්‍රජාලිකයක් නෙවෙයි. ආපුවම කිරි විදුරුවක් මවන්න, ආපුවම නම්ලේ පොහොර දෙන්න මවන්න, ආපුවම නේද සපත දෙකක් දෙන්න මවන්න, ආපුවම මොන්ටිසෝරි ටීචර් සාරියක් දෙන්න මවන්න. එහෙම නේද? දැන් නිකන් නත්තල් පොක්කලාව. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කළා තියෙන ජනාධිපතිතුමා අපේක්ෂක දෙන්න නත්තල් පොක්කලාව. ඒකෙන කෙවිලා කියනවා මම මේ ගොවිතැන සඳහා පොහොර නිකන් දෙනවා. ඒක වුණාම අනිත් කෙනා කියනවා මම ඔක්කොටම නිකන් දෙනවා. තව කෙනෙක් එන්නගෙන මම කිරි විදුරුවක් දෙනවා. අනිත් කෙනා කියනවා මම කිරි සමග අකුල් පෑලකුත් දෙනවා. මේ මොකද වෙන්නේ? ඒ වෙලාවිලා යාචක ආර්ථික ප්‍රතිපත්ති, යාචක හිඟන ආර්ථික ප්‍රතිපත්ති. අපි මේ රට ගොඩනගන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තියකින්. එනිසා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා. අවුරුදු 71ක් මේ රට අනුගමනය කරමින් තිබෙන යාචක ආර්ථික ප්‍රතිපත්තිය. යාචක ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට මේ රටට සංවර්ධනාත්මක ආර්ථික ප්‍රතිපත්තියකින් රට පාලනය කරමු. ඒකට අපි ලෑස්තියි. ඒකට අපි ලෑස්තියි. හැබැයි මොන ප්‍රතිපත්ති තිබ්බත් වැඩක් නැහැ. රටක් ගොඩනගන්න ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ප්‍රධාන කරුණු තුනක්. ඒ තුන තමයි ස්තම්භ තුන. ඒ තුන තමයි අත්තිවාරම්. ඒ මත තමයි රට ගොඩනගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ තමයි මූලික කරුණු තුන. මොකද්ද? එක නීතිය කාට සාධාරණ ලෙස ඉටු වෙන පාලනය. ඔන්න ඕන. නීතිය කාට සාධාරණ ලෙස ඉටු වෙන පාලනය. නේද? අඹ ගෙඩි ටිකක් වත් එක්ක කඩපුවාම හිරේ යනවා. හැබැයි කෝටි ගණන් හොරකම් කරපුවාම එමතිය එළියේ ඉන්නවා. සාධාරණ. මේ නීතිය සාධාරණ නේ. වත්තකට පල්ල පොල් ගෙඩියක් එංගපුවාම ඒ පාසල් දරුවා දින 50කට රිමාන්ඩ් කරනවා. මික්පහරක වලින් මිලියන 7ක් ගහපුවාම ගෝඨාභය දී කොහොමද? නීතිය සාධාරණ නේ. සාධාරණ. මේ නීතිය සාධාරණ නේ. දරටක් ගොඩනගන ඉස්සරලම ධනෙ තියෙනවද? ධනවත්ද බලවත්ද? දුප්පත්ද පොසත්ද? ભેදකින් තොරව හැම දිනකටම සාධාරණ ලෙස නීතිය ඉටු වෙන පාලනයක් ගොඩනගී යුතුයි. ඒක තමයි ලෝකේ රටවල් දිනන නීතිය ඉටු කරනවා. අපේ පොලිසිය මාතෘ තමගේ පස්සේ දාලා තියෙන තරුවට
අතේ ගහලා තියෙන පටියට නිසි පරිදි නීති ඉටු කරන රාජ්‍යයක් ඕන. අපේ නීති ඉටු කරන්න පුළුවන්. දැන් අහන්න එපා පොලිසිය මහතුරුනි. වර්ෂ වෙලාවක අහලා බලන්න. ඇමතිගේ ගෝලේ කත්තර උඩ ගන්න බෑ. ඇමතිගේ වාහනයක් නතර කරන්න බෑ. ඇමතිගේ වාහන පරීක්ෂා කරන්න බෑ. දේශපාලක මැදිහත් පොලිසියට සමහර කාලවල අපිට මතකයි. නේද? ඇමතියනකොට පොලිසියට ඕයිච් මහත්තයා නැගිටිනවා. ඔව්. නේද? ඕයිච් මහත්තයාගේ පුතු ඇමති වාඩි වෙනවා. ඕයිච් මහත්තයා පැමිණිලි කරන ඇමති ලියා ගන්න. එයි මුළු මනින්ම තමගේ ධනය බලය විසින් නීති යටපත් කරලා තිබෙනවා. ඒ නිසා එකක් සාධිත කරනවා. අපරගේ පොලිසිය මහතුරුන්ට තමගේ වෘත්තීය ගරුත්වය තමගේ තරුවේ පටිය ගරුත්වය තමගේ රාජකාරී ගරුත්වය තියාගෙන නීතිය ඉටු කරන්න පුළුවන් පාලනයක් අපි මේ රටේ ස්ථාපිත කරනවා. ඒක තමයි රට කියන්නේ. ඊළඟ තුනට කරන්නේ දැන් අපේ සමන්ත විද්‍යාල සහෝදරයෝ මේ පළාතේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කටයුතු කරා දීර්ඝ කාලයක් පළාත් සභාවේ කටයුතු කරනවා. අපේ පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයෙක් කටයුතු කරනවා. හැබැයි අපි දැනගන්න කැමති පොලිසිය මහතුරුනි කවදා හරි අපරාධකරුවෙක් බේරගන්න කියලා කතා කරලා පොලිසිය. එහෙම කතා කරන්නේ නැහැ. හැබැයි ඒක කොහොමද? හෙල්මට් එක නැතුව ඒක පොලිසිය කතා කරනවා. ඔය මගේ මෑණියනි හෙල්මට් එක නැතුව කමක් නැහැ වුණොත් නැහැ නේ. එහෙම දැක්කේ කියන්නේ. මෙහෙම වෙලාදී. ඒ නිසා මේ නීතිය ඉටු කරන්න ඉඩ දෙන්නේ නැහැ. අධිකරණ පද්ධතියක් මැදිහත් වෙන්න තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්න තිබෙනවා. CID එක මැදිහත් වෙන්න තිබෙනවා. මේ සියල්ල හදාගත්ත තමයි ධනය බලය තිබෙන රැකෙන දුප්පත් දුබලයට දඬුවම් දෙන නීතියක් අපේ රටේ තිබෙනවා. තමුනාසල බලන්න බන්ධනාගාර ගාවට ගිහින් හිරකරුවන් බලන්න වෙලාව. කවුද හිරකරුවන් බලන්නේ? ඈත ගම්වල අම්මලා අක්කලා අර ටියුබ් බෑග් එකේ කෑම පාර්සල් දාගෙන සරම දාගෙන ඇඳුම දාගෙන නේද හිරකරුවන් බලන්නේ. යුරේ ඉන්නේ පහළ පන්තියයි. ඒගොල්ලෝ කවදාවත් හිරියන්නේ. හැබැයි නීති විරෝධී පතල් කපන්නේ ඒගොල්ලෝ. ලංකාවේ කුඩු බිස්නස් කරන්නේ ඒගොල්ලෝ. ප්‍රධාන ගණිකා මඩම අයිතිකාරයෝ ඒගොල්ලෝ. නීති විරෝධී වෙනිතොට පොළපවත්තන්නේ ඒගොල්ලෝ. බලාත්කාරයෙන් ඉඟුරු කොට කරන්නේ ඒගොල්ලෝ. නේද සමාජ අපරාධ කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිරියන්නේ නැහැ. අන්න අපි රටක් හදනවා. දුප්පත්ද පොසත්ද දුබලද නේද බලවත්ද දුබලද කියලා ભેදකින් තොරව හැම කෙනාටම සාධාරණ ඉටු වෙන පාලනයක් අපි මේ රටේ ගොඩනගනවා. ඒක මම කියලා පුළුවන් නම් අනිත් අය කියන්නේ කියන්නත් බෑ කරන්නත් බෑ. ගෝඨාභයක කිව්වොත් කාට සාධාරණ නීති සාධාරණ ඉටු වෙන පාලනයක් ගොඩනගනවා කියලා ගෝඨාභය කිව්වොත් ඉස්සර ගෝඨාභය වැඩිකට බන්ධනාගාරය දොර අරගෙන ඇතුළට ගිහිල්ලා අපිට කියන්නේ ස්විච් ආෆ් පාරේ. එහෙමයි නෝට කියන්නේ. යා ස්විච් ආෆ් පාරේලා කියනවා රයිට් මන් දැන් දැස්ති හදන්න. නේද? සජිත් කියනවා කියනවා නේද? රනිල් වික්‍රමසිංහ අතුලට ඒවා කියනවා මම වැඩි කරනවා. කරන්නේ. ඒ නිසා නීති විධාන ආධිපත්‍ය නිසි පරිදි තහවුරු රටක් අවශ්‍යයි රටක් ගොඩනගන දෙක. දෙක වංචාව දූෂණේ නැසි තොර වූ පාලනයක් ඕන. ලෝකේ හොරෙක් හදපු රටක් තියෙනවා. හරි කියනවා. නාස්තිකාර ගෘහමූලිකේ හදපු ගෙදරක් තියෙනවා. සල්ලි ටික නාස්ති කරනවා. සල්ලි ටික නැති පදමකට වත්තම් කරනවා. දරුවෝ ගැන සැලකිලිමත් පාඩන කරන්නේ නැත්තම් නේද? නාස්තිකාර ජීවිතයක් ගත කරන ගෙදරක් හැදෙන්නේ නැහැ. නාස්තිකාර ජීවිතයක් ගත කරන ගෙදරක් හැදෙන්නේ නැහැ වගේ තමයි නාස්තිකාරයන්ට පාලකින් රටක් හැදෙන්නේ නැහැ. හොරකම් කරන පාලකින් රටක් හැදුවා. කවදාද කොතනද අර කියන ලෝකේ හොරු රටක් ඒ සමේ රට ගොඩනගන්න එක දෙක හොරකම නතර කරන්න ඕන නාස්ති නතර කරන්න ඕන. කාට කරන්න පුළුවන් මේක? අපි ඔයගලට සාහිත්‍යයක් දෙනවා. මේ රටේ හොරකම නාස්තිය නතර කරලද පාලනයක් අප විසින් ගොඩනගනවා. නාස්ති නතර කරන්න ඉස්සෙල්ලා නාස්ති නතර කරලා පටන් ගන්නව කොහෙන්ද? කොහෙන්ද පටන් ගන්නව? ජනාධිපතිවරයාගේ අපේ මේ කච්චේරි වැඩ කරන ලිපිකරු මහත්තයාගෙන හාෆ් ෂීට් කොල් දෙක වෙන නෙවෙයි මේ කියන්නේ. අපේ පොලිසිය මහත්තයා ඉදේක නේද? ඒක ගැන නෙවෙයි මේ කියන්නේ. ඒව ගැන නෙවෙයි මේ කියන්නේ. ඒව ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න. ලැබෙන වැටුප්පන්ති ජීවත් වෙන්නේ.
නේද? ලැබෙන වැටුප්පත් පොත කොල්ලට චිත්‍ර පොතක් කරන් දෙනවා. ඉතින් කට්ටියගේ තියෙන හාෆ් සීට් කොළ දෙක අරගෙන. ඒවත් හොඳ වැඩ නැහැ. ඒවත් නතර වෙන්න ඕන. ඒවට දෙසි ජීවන උපාය මාර්ග හදලා ආර්ථික සංවර්ධනය කරලා හොඳ වැටුපක් දීලා තමයි ඒවට අත තියන්නේ. හැබැයි උඩ ජනාධිපතිවරයා ඉස්සරහම නතර කරන්න ඕන ජනාධිපතිවරයාගේ නාස්තිකාරකම් විතර. විතරක් නෙවෙයි හිටපු ජනාධිපතිවරුගේ නාස්තිකාරකම් විතර. හිටපු ජනාධිපතිවරුන්ට කොච්චර වියදම් කරනවා? හේමා ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ ආර්යාව ආණ්ඩුවෙන් ගියක් දීලා තියෙන්නේ. වාහන දෙන්නේ ආණ්ඩුවේ, තෙල් දෙන්නේ ආණ්ඩුවේ, කාර්ය මණ්ඩල දෙන්නේ ආණ්ඩුවේ, ආරක්ෂා දෙන්නේ ආණ්ඩුවේ. කමුනාස්ලට ගන්න බතුරෙන් තමයි හේම නඩත්තු කරන්නේ. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග ඇයට නිදහස් චතුරස්‍ර ගාන විශාල ගයක් දීලා තිබෙනවා. වාහන විශාල ප්‍රමාණයක් දීලා තිබෙනවා. කාර්ය මණ්ඩලයක් දීලා තිබෙනවා. ආරක්ෂාව දීලා තිබෙනවා. තෙල් දාන සල්ලි දෙනවා. ආහාර පාන වලට වියදම් දෙනවා. මහජනයාගේ සල්ලි වලින් චන්ද්‍රිකා තාමත් නඩත්තු කරනවා. මෙයා මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට විජේරාම ගාමිණී හිටපු ජනාධිපති හැට ගියක් දුන්නා. ඉස්සල ගියා. ඒ ගේ නඩත්තු කරනවා. ආරක්ෂා දෙනවා. කාර්ය මණ්ඩලයක් දෙනවා. තෙල් වියදම් දෙනවා. ලයිට් බිල් ගෙවනවා. වතුර බිල් ගෙවනවා. ඔක්කොම කරන්නේ ආණ්ඩුවේ. හිටපු ජනාධිපති හැටි. අනිත් ඔක්කොම හිටපු ජනාධිපතිරු ගියාට පස්සේ තමයි ඒව ගත්තේ. මේ ජනාධිපති යන්න කලින්ම ගත්තා. ගිය සතියේ. කොළඹ ඉතාමත් වටිනා බිම් කරා. ඒතර ආසන වශයෙන් ගත්තොත් පොලිස් එකක් ලක්ෂ 100කට වඩා වටිනවා. ලක්ෂ 100කට වඩා වටිනවා පොලිස්. ඒ විශාල බිම් කඩක විශාල ගිය සතියේ කලින් සතියේ කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරගත්තා. ඒක මෛත්‍රීට කියන. හිටපු ජනාධිපති. 10 වෙනිදාට පස්සේ හිටපුනේ. දැන් මොකද කරන්නේ? එයාගෙන් පස්සේ ආගේ බිරිඳට, එයාගේ බිරිඳට පස්සේ ආගේ දරුවන් නඩත්තු කරන්න ඕන ජනතාව. අපි එකක් කියනවා. හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක රජේ මුළුමනින්ම නතර කරනවා. මේ රට මේ වගේ බරක් දරන්න ඕනේ. දරන්න ඕනේ. ඒගොල්ලන් ජීවත් වෙන්න ආදායම් මාර්ග නැහැ. චන්ද්‍රිකාට ජීවත් වෙන්න ආදායම් මාර්ග නැහැ. මහින්දට නැත්නම් මෛත්‍රීට නැත්නම් ආදායම් මාර්ග තියෙනවා. ආදායම් මාර්ග නැත්නම් දරුවෝ සලකන්නේ නැත්නම් ආදායම් මාර්ගයක් නැතුව දරුවෝ සලකන්නේ නැත්නම් සමාජ ආරක්ෂණ ආරමුදලේ දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. ඕන ජනාධිපති. ඒකනේ. මොකද කියන්නේ? ඒ විතරක් නෙමෙයි තබා ගන්න. മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුපත් අවශ්‍ය කරනවා. අවුරුදු පහයි පාර්ලිමේන්තුවේ පරට යන්න ඕන අවුරුද්දට දින 4ක් ගියොත් ඇති. මාස 3කට සැරයක් පාර්ලිමේන්තුවට ගියොත් අවුරුද්දට දින 4යි. අවුරුදු පාර දින 20යි. දින 20 පාර්ලිමේන්තුවට ගියපුවම පෙන්ෂන් එකක් හම්බෙන්නේ. අපේ ගොවිය අවුරුදු 60 70 වෙනකම් නේද? කොන්ද පාත් වෙලා ඒ කුඹුර කොටනවා පෙන්ෂන් එකක් නැහැ. සාධාරණ නැහැ. එන ඉස්සරලම කරන්නේ තමයි മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට කපලා දානවා. මොකද කියන්නේ? අපේ සමාජෝදරට කම්පිනවා. අපේ සමාජෝදරට කම්පිනවා. අනිවාර්යෙන් කපනවා. කොහොමද? නීතිය සමාන. කොහොමද කියන්නේ? එපා වගේ. මන්ත්‍රීවරු විශ්‍රාමයට කපනවා. මොකද නැද්ද? මොකද නැද්ද එපාන්නේ? හොඳයි මම කියන පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මේ පොරොන්දු දෙන්න කියන කිරිවිදුරු වැඩ කියන්න ඕනේ නැහැ. ඕන්නේ නේද? ඒවා කියන්නේ පුළුවන් නම් මන්ත්‍රීවරු විශ්‍රාමයට කපනවා කියන්නේ. එක්කෙනෙක් වේදිකාවට නගින්නේ. පුළුවන් නම් ජනාධිපතිවරුන්ගේ ජනාධිපතිවරු හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක නතර කරනවා කියන්නේ. එහෙම කියපු මොකද මේ ප්‍රේමදාසට? සජිත් සිද්ධේනෝ හේම නඩත්තු කරන එක නතර කරා. ගෝඨාභය සිද්ධේනෝ අයියා නඩත්තු කරන එක නතර කරා. කරද බලන්න. ඒගොල්ලෝ මේවා කියන්න බෑ. ඒ නිසා එක නාස්තිය නතර කරනවා. ජනාධිපතිවරුන්ට එහෙමයි. ජනාධිපතිවරුන්ට රට පුරා මාලිකා කියනවා. නුවරඑළිය එකක් තියෙනවා. නුවර එකක් තියෙනවා. අනුරාධපුර එකක් තියෙනවා. උඩවලවේ එකක් තියෙනවා. කංකසන්තුර එකක් තියෙනවා. මයංගනේ එකක් තියෙනවා. මේ හදන්න ගියා අම්පාරේ පානම පැත්තේ තව එකක් හදන්න ගියා. රට වටේ මාලිකා. මේ මයංගනෙත් එකක් තිබුණේ. මයංගනෙත් එකක් තියෙනවා. අපි බැලුවා සමහර ජනාධිපති මන්දිරවල අවුරුද්දක එක රැය පුදිය කරන්නේ. හැබැයි ආරක්ෂක 200ක් විතර ඉන්නේ.
වත්ත සුද්ධ කරන්න 100ක් විතර ඉන්නවා. ගේ සුද්ධ කරන්න 50ක් විතර ඉන්නවා. උයන්ද පියන්න 15ක් විතර ඉන්නවා. මේක මහජනයාගේ ධනෙ නාස්ති කරන්නේ. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. මේ සියලු මන්දිර එක්ක සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත් කරනවා, එක්ක සංචාරක බංගලා බවට පත් කරනවා. රටේ තමයි උපත්තුන. ඕ ඉස්සර හරි මොකද නුවරඑළියේ. ඉස්සරව ආණ්ඩුකාරයෝ වගේ ඉන්නකොට ඇවිල්ලා තියෙන අස්පය අපිට. ඉතින් සතියක් දෙකක් වෙන අස්පය යන්නේ. ඊට පස්සේ පුදියා ගන්න තැනක් කරලා. දැන් එන්නේ හෙලිකොප්ටරේ. යාපනයට යන්න තැන විනාඩි 35යි. එන්න විනාඩි 35යි. පැයකමාර. මීටින් එක පැය දෙකක් තිබ්බ පැය තුනමාර. මාලිගාවක් කොහොමද යාපනේ? ඕනේ. ඒ ඔක්කොම නතර කරනවා. නතර කරනවා විතරක් නෙවෙයි. ජනාධිපතිවරයාට වෙන් කරන වැය ශීර්ෂය. ජනාධිපතිවරයාට වෙන් කරන වැය ශීර්ෂය 190කින් කප්පාදු කරනවා. 90කින්. සමහර දවස්වල ජනාධිපතිවරයාගේ නඩත්තු වියදම කෝටි 7යි. ලක්ෂ 80යි. එහෙම රටේ රජෙක් නඩත්තු කරන්න ඕනේ එහෙම. එහෙම නඩත්තු කරන්න පුළුවන් රටක්ද මේ? ඒ නිසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අපි අඩු කරනවා. අපි මේවා කියන්නේ ඇමති දූර ධර්ම කාලේ කරලා මොකද බලන්න. අපි අමාත්‍යංශයට යනකොට දුෂ්කර්ම අමාත්‍යංශයට යනකොට මට කලින් දුෂ්කර්ම අමාත්‍යංශ පාලනය කර එස්.පී. සානායක ලේකම්තුමා මාව අරන් ගියා. අරන් ගිහලා පෙන්නුවා මෙන්න මේක තමයි ඇමතුමාගේ වාහන කියන්නේ. මං හිතුවේ කාර් සේල් එකට ආවා කියලා. ඒ තරම් වාහන. හරිද? එක රථයක් තිබ්බ වෙඩි නෝදින රථයක්. ඒක ලීටරයකට කිලෝමීටර් 5කට දුවන්නේ. පෙට්‍රල් ලීටරයක. වෙඩි නෝදින කාර් එක. ඉතින් ඒ කාර් එක පිටිපස්සෙන් තෙල් බවුසරයකට ගෙනියනවා. අපි මොකද කරේ? ඒ වාහන සියල්ල බෝල් ෆේස් පිටේ ගිහලා පෙළ ගස්සලා ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා. මේවා එපා. අයි මේ රටට ඔරොත්තු දෙන්න ඕන. පාලකයා ආදර්ශ දෙන්න තු රට කරන්න බෑ. තාත්තා ආදර්ශ දෙන්න තු දරුවෙක් කරන්න බෑ. තාත්තා කරන්න පුළුවන් ඔක්කොම දැන් නස්කුම් වැඩ කරලා පුතාට කෙනෙකුට හැදියන් කියලා කියන්න බෑ. පාලකයන්ට ඉන්නවා. ඒ වගේම තමයි කුස්කර්ම අමාත්‍යංශ අපි කරනවා. මේ මාසෙ බාරගත්තේ දෙසැම්බර් මාස 7යි. ඒ මාස 7ට ඇමතිවරයාට වෙන් කරපු වැය ශීර්ෂය අගොරකම් නෙවෙයි හොඳේ. පාර්ලිමේන්තුවේ ඇමතිවරයාට කියලා වියදම් වෙන් කරනවා. කෑමට බීමට තෙල් වලට. අන්න ඒ සල්ලි එකතු කරලා ඉතුරු කරලා කුස්කර්ම අමාත්‍යංශයේ දොර දෙකේ බස් දෙකක් අරන් දැම්මා. සේවකයන්ට යන්නේ අදත් වල ඔය බස් දෙක. පාලකයන්ගේ ඒ නිසා අපි අපතන කරන්නේ එක නීතිය විධාන ආධිපත්‍ය දෙක ගොඩ නැගින්න ඕනකම කියන මොකද්ද? වංචාව දූෂණය නාස්තිය තුර පාලනය. 3 මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය. මේක තමයි අද ප්‍රධාන තරකය. දැන් සාමාන්‍යයෙන් අප්‍රේල් මාස 21 වෙනිදා ප්‍රහාරයක් නොතිබෙන්නේ. අද අපරගේ මහජන ආරක්ෂාව පිළිබඳ මේ තරම් කතාවක් එන්නේ නැහැ. හැබැයි මේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍ය නාලිකා ගණනාවක් එකතු වෙලා දේශපාලක ගණනාවක් එකතු වෙලා මේක කරේ තියාගෙන එනවා. ජනාධිපති චන්දදාස බෝම්බේ පුපුරලා දවස් දෙකක් වෙනකොට ගෝඨාභය කිව්වා මම හිතනවා මේක වෙන්නේ නැහැ. ඊළඟ දවස් කිව්වා මම ජනාධිපති චන්දට ඉංගනවා. ඊළඟ දවස් කිව්වා මම ආපුවම මේ අන්තවාදය ගැති කරනවා. මේ ඊපරේද මම දැක්කා ඒගොල්ලන්ගේම හඳවුර හිටපු දයාජාතක කියලා තියෙනවා මේකේ ඒගොල්ලන්ගේම සරසුමක් වගේ කියලා. මම නෙවෙයි කියන්නේ ඒගොල්ලෝ. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්නවා ගම්වල පදින තුවක්කුව පත් වෙලා නේද දඩයමක් ආපුවා. තුවක්කුව බඳපු කෙනා හොයාගන්න බෑ. හැබැයි දඩයම උස්සගෙන යනකොට හොයාගන්න පුළුවන් තුවක්කුව බඳ කවුද කියලා. හොයන්න බලන්න ඉන්න තියෙන්නේ තුවක්කුව බඳපු තැන තුවක්කුව බඳ කවුද කියලා හොයාගන්න බෑ. හැබැයි හොයාගන්න පුළුවන් දඩයම උස්සගෙන යනකොට හොයාගන්න පුළුවන් බඳ කවුද කියලා. අප්‍රේල් මාසේ 21 වෙනිදා පහරේ උස්සගෙන යන්නේ කවුද? කරේ තියන්නේ කවුද? කවුද කරේ තියන්නේ? දන්නවද? කරේ තියන්නේ එකෙන් පෙන්නනවා මා කියන්නේ ඒක රුජුව සම්බන්ධ නැද්ද කියලා. හැබැයි ඒක නුවණ වලට අපිට. අද ප්‍රධාන සාකච්ඡාව මොකක්ද? බඩු මිල, දරුවන්ගේ රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, වංචන කියන දඬුවම් දෙන්න, නීති විධාන ආධිපත්‍ය, දුෂ්කර්මත් මේ මොකක්ද වෙන්නේ? මම ආපුවම මහජනයාගේ ආරක්ෂාව කවුද? එන්නේ
ඒකට ගිහින් මතක තබන්න මේකම මහජනක ආරක්ෂක අහු කරන්න බෑ. රටකට ආරක්ෂාව එල්ල විහක තර්ජනාකාර දෙකක් තිබෙනවා. එකක් බාහිර යුද ආක්‍රමණය. එහෙම තර්ජනයක් අපිට නැහැ. දෙක අභ්‍යන්තර ගැටුම. අභ්‍යන්තර ගැටුම මොන තරමේද මේ ප්‍රශ්නේ තිබෙන්නේ? හොඳට තේරුම් ගන්න. අභ්‍යන්තර ගැටුම තමයි ආරක්ෂාවේ ප්‍රශ්නේ. කොතනද තියෙන්නේ මේක? අභ්‍යන්තර ගැටුමක් තිබ්බා එල්ටීවී සංවිධානයත් එක්ක. ඒක වෙනම පාලනය කරපු ප්‍රදේශ තිබුණා. නේද? ජෙනරාල්ලාගේ ඉඳන් සොල්දාදුවක්ව දක්වා පිළිවෙලකට පෙළගස්සන හමුදාවක් හිටියා. මුහුද තීරේ පාලනය කරන හමුදාවක් හිටියා. පොඩිවට ගුවන් හමුදාවක් තිබුණා. කොට්ටාමන්ගේ නායකත්වයේ ප්‍රබල බුද්ධි එකකයක් තිබුණා. ඒක නම් සංවිධාන හමුදාවක් වගේ තමයි එල්ටීටී. ඒ නිසා ආණ්ඩුවේ හමුදාය එල්ටීටී හමුදාවට මුහුණට ගැටුම් තිබුණා. ඒ එදාගෙට මේ ස්වභාවය. අද එවැනි සම්මත ව්‍යාපාරයක් තියෙනවද? එහෙම එකක් ඇත්තෙත් නෑ. එහෙම එකක් හැදෙන්නෙත් නෑ. ඊළඟ ආරක්ෂා තර්ජනය කුමක්ද? යම් හෝදන කණ්ඩායමක් අතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායම අනික් ජන කණ්ඩායම ඉලක්ක කරගෙන ප්‍රහාරයක් කළ කරයි. ඔකනේ ප්‍රශ්නේ. මුස්ලිම් සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායමක් විසින් කටුවාපිටිය පල්ලියේදී කතෝලික ජනතාව ඉල්ල කරගෙන ප්‍රහාරයක් කළ කරා. ඔන්න අනතුරු. නැත්නම් සිංහල සමාජය ඇතුලේ හැදෙච්ච අන්තවාදී කණ්ඩායම අලුත්ගමදී දර්ගනගරදී අකුරණදී දිගදදී මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් දේපල ඉලක්ක කරගෙන ප්‍රහාරයක් කළ කරා. එහෙනම් ඒකත් අපේ ආරක්ෂක තර්ජනයේ ස්වභාවය මොකක්ද? කවරෝ ජන කණ්ඩායමක් ඇතුලේ තියෙන අන්තවාදී කණ්ඩායමක් තව ජන කණ්ඩායමකට ප්‍රහාරයක් කළ කරා. ඒකද තියෙන්නේ. උඩින් බෝම්බ දායි කියලා නැත්නම් සැක ජගත් සන්නද්ධ හමුදා ආදාන ආක්‍රමණයක් වෙන සැකයක් තියෙනවා. එහෙම නෑ. එහෙම ආරක්ෂක තර්ජනයක් ආරක්ෂක තර්ජනයේ ස්වභාවය මොකක්ද? යම් අන්තවාදී යම් ජන කොටසක් ඇතුලේ අන්තවාදී කණ්ඩායමක් හැදිලා අනිත් ජන කොටසට ප්‍රහාරයක් කළ කරයි. මුස්ලිම් ජන සමාජයේ අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගිලා කටුවාපිටිය පල්ලියේදී නේද කතෝලික ජනතාවට ප්‍රහාරයක් කළ කරා. සිංහල අන්තවාදී සංවිධාන ගොඩනැගිලා අලුත්ගමදී දර්ගනගරදී අකුරණදී දිගනදී මුස්ලිම් ජනතාවට ප්‍රහාරයක් කළ කරා. හිතදිනේ තව කතරකාරී අන්තවාදී කණ්ඩායමක් තව කතරකාරී ප්‍රහාරයක් කළ කරයි. සැකයෝක එවනේ ඊට වඩා තියෙනවද? සුද්දෝරි ඉන්දියන් හමුදාවේ එහෙම තමයි විම්පාලන කරන සන්නද්ධ හමුදාවක් හැදේ. එහෙම තර්ජනයක් නැහැ. තර්ජනයේ තියෙන යම් ජන සමාජයක් ඇතුලේ ගොඩනගෙන අන්තවාදී කණ්ඩායමක් තව කණ්ඩායමකට ප්‍රහාරයක් කළ කරයි. එන ප්‍රතිදින කොතනද? අන්තවාදයේ වර්ධනය වීමට ඉඩ නොදීම තමයි මහජනයාගේ ආරක්ෂාවේ ප්‍රමුඛම දේ. අන්තවාදයට ඉඩ දෙන්න බෑ. අපි කියනවා මේ රටේ කවර වර්ගයේ හෝ සිංහලද දෙමළද මුස්ලිම්ද ભેදකින් තොරව අන්තවාදයේ හිස ඔසවන නොදෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලයේ විතරයි. ඒක මතවාදී හරි ක්‍රියාකාරීත්වය හරි කිසිදු අන්තවාදයකට ඉඩ දෙන්නේ නැහැ. සහතික කරනවා. නේද? ඒ විතරක් නෙවෙයි කිසිදු අන්තවාදී ප්‍රකාශයක් අපි විසින් කරන්නේ නෑ. ඒකත් මොකද? අන්තවාදී ප්‍රකාශන විසිතම අන්තවාදී පෝෂණය වෙන්නේ. මේ ඊයේ පෙරේද මම බලන්නේ පලාලි ගුවන්තොටුපළ ලොකු භාෂාපති ප්‍රශ්නයක්. පලාලි කීටලා තිබෙන්නේ දෙමළ ජනතාවගේ අවසර ප්‍රදේශවල දෙමළ ජනතාවගේ අවසර ප්‍රදේශවල සාමාන්‍ය බෝඩ් වල දෙමළ භාෂාව උඩින් සිංහල භාෂාව ඔහොම තමයි තියෙන්නේ. ඔබ ගිහිල්ලා බලුවොත් යාපනයේ බස් එකක් දුවන්නේ බෝඩ් එකේ ලොකුටම තියෙන්නේ දෙමළ භාෂාව. සාධාරණද නැද්ද? සාධාරණ. මොකද ඒ ජනතාව දන්නේ දෙමළ භාෂාව. ඒ නිසා වැඩියෙන් ඒ ජනතාවට පේන්න දෙන්න ගහනවා. යාපනයේ දුවන ශ්‍රී ලංකාවේ බස් වල බෝඩ් එකේ තියෙන දෙමළේ සිංහලෙන් දාලා තියෙනවද? සිංහලෙන් පොඩි කොට කරලා දෙමළෙන් ලොකුට තියෙනවා. ඒ වැඩිපුර බස් එකක් නැගිටින කවුද? දෙමළාට. ඒ පළාතේ වැඩිපුර ජනතාව භාවිත කරන භාෂාවෙන් තමයි ඒ පළාතේ රාජකාරී සිද්ධ වෙන්නේ. එයාම තමයි පළාතේ ගුවන්තොටුපළේ සිංහල භාෂාව දෙකට මැදට ඇවිල්ලා දෙමළ භාෂාව උඩට එන්නේ. දැන් එන්නේ ලොකු ප්‍රශ්නයක්. භාෂාව විනාශ කළ භාෂා ප්‍රතිපත්ති නැති කළ ජාතිවාදී. හැබැයි ඒ අපණින් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලයේ ගෝඨාභය ඒ විදිහටමයි භාෂාව. මැතිවරණ කාර්යාලයේ ගෝඨාභය රාජපක්ෂ යාපන දිශේ මැතිවරණ කාර්යාලය. උඩින්ම තියෙන දෙමළෙන් ගහලා. ඊළඟ තියෙන සිංහලෙන් ගහලා. ඉතින් යාපනයේ එනකොට උඩින් දෙමළ කියලා කියනවා. මෙහෙට ඇවිල්ලා කියනවා
පළාලි ගුවන්තොටුපළ භාෂාව විකෘති කරලා තියෙනවා. එයි සිංහල භාෂාව යටට එම සිංහල මිනිස්සු උද්දනවා. යාපනයේ තියෙන දෙමළ කන්දනේ එහෙට කියලා දෙමළ භාෂාව උඩින් තියෙනවා. මේ ජාතිවාදීව. ඒ නිසා මතක තබා ගන්න. කිසිදු ජාතිවාදීකට අපේ රටේ මහජනක ආරක්ෂාව දෙන්න බෑ. ඒ ආරක්ෂාව කියන කොතන ප්‍රශ්න කියන කොතන? අන්තවාදී කණ්ඩායමක් හැදෙයි කියන. අන්තවාදයක් කිසිතව අන්තවාදයක් හැදෙන එක විතරයි කරන්නේ. මතක තබා ගන්න. ඒ නිසා අපි අපේ දේශපාලනයට අන්තවාදය සම්බන්ධ කරගන්නේ නැහැ. එක. දෙක අපේ මැතිවරණ ව්‍යාපාරයට කිසිදු අන්තවාදී සංවිධානයක් හෝ අන්තවාදී පුද්ගලයෙක් හෝ අපේ මැතිවරණ ව්‍යාපාරයට ගොඩ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොන කියන්නේ? මොන කියන්නේ? ගෝඨාභයට බුලෝණ කියන කෙනා සරිප්ප අන්තවාදී සංවිධාන වල සහාය ගන්නත් අන්තවාදී පුද්ගලයන්ගේ සහාය ගන්නත් ගන්නවා. ඒගොල්ලන් මහජන ආරක්ෂාව දෙන්න බෑ. එයි මහජන ආරක්ෂාව ගොඩනගිය කියන්නේ හැම ජන කොට්ටාස තුළම අන්තවාද පරාද කිරීම. අන්තවාදී වේදිකාවට අරගෙන අන්තවාද පරාද කරන්න පුළුවන්. ජාතිවාදී වේදිකාවට අරගෙන ජාතිවාද පරාද කරන්න පුළුවන්. ජාතිවාදී දේශපාලන වේදිකාවේ මුමුණ ජාතිවාද පරාද කරන්න පුළුවන්. බෑ. ඒ නිසා මහජන ආරක්ෂාව තවුරු කර හැකි අන්තවාදයේ පරාජයට පත් කළ හැකි වන්නේ ජනතාවගේ සමගිය ගොඩනගිය හැකි වන්නේ ජාතික ජන බලවේගයට විතරයි කියලා අපි ඔයගොල්ලන්ට කියනවා. මේ වේදිකාව නෙමෙයි. මේ සියලු ජන කොටස් වලින් අපේ දෙමළ සහෝදර සිංහල සහෝදර සහෝදර මේ හැමදේම සමන්විත වෙන දේශපාලන වේදිකාව. මේ රටේ මහජන ආරක්ෂාව සඳහා රඳාපවතින. මේ රටේ අනාගතය රඳාපවතින්නේ ජාතික සමගිය මත. ඒ නිසා මොන ප්‍රතිපත්ති තිබ්බා මේ රට ගොඩනැගීමට අදාළ මූලික කුළුණු තුනක් තියෙනවා. එක නීති විධාන ආධිපත්‍යය. දෙක වංචාව දූෂණයෙන් තොර පාලනය. තුන මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය. ඔන්න ඔය කුළුණු තුන මත තමයි අපි මේක ගොඩනගන්න ඕන. ඒ අත්තිවාරම් මත තමයි මේ රට ගොඩනගන්න ඕන. ඒක තමයි අපේ අත්තිවාරම්. හොරකම් කර රටක් හදන්න බෑ. නීතිය නිෂ්පර්ධනය තෝ රටක් හදන්න බෑ. ජනතාව විතරම සිංහල මුස්ලිම් ජනතාව එනකොට ගන්නවා. ජාතික සමගිය අනතුරේන මහජන සමගිය අනතුරේන රටක් හදන්න බෑ. රටක් හදන්න මොන ප්‍රතිපත්ති තිබ්බත් පළවෙනි ප්‍රධාන කරුණ තුන තමයි නීති විධාන ආධිපත්‍ය, වංචා දූෂණ විතර පාලනය, මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගීම. අන්න ඒ අත්වාරම අපි දාන හොඳ නරක. ඒ අත්වාරම උකට රට ගොඩනගන්න. එක ආර්ථිකය. ආර්ථිකයේ තියෙන අපේ තල දෙකක ප්‍රශ්නයක්. එකක් ආර්ථිකයේ උඩතලයේ ප්‍රශ්නය. දෙක ආර්ථිකයේ බිමතලයේ ප්‍රශ්නය. ආර්ථික උඩතලයේ ප්‍රශ්නේ මොකද්ද? අයවැය හිගේ ණය අර්බුදය, ආනයන අපනයන වල අර්බුදය, නිෂ්පාදනය කඩා වැටීම. මේ වෙලාවේ ආර්ථික උඩතලයේ දැන් අපි අයවැය දෙකනේ බැලුවොත් අයවැය දෙකනේ මේව පෙන්නනවා. සාලනා කන්දක් තියෙනවා කියලා කියනවා. විශාල අයවැය හිගයක් තියෙනවා පෙන්නනවා. ආර්ථික උඩතලයකට බිම්තලයකට දරුවට රස්සාව නැහැ. ඉස්පිරිතාලෙක බෙහෙත් පෙත්ත නැහැ. දරුවට ඉස්කෝලේ අධ්‍යාපනය නැහැ. නෙලා ගන්න ගම්මිස්ටික විකුණා ගන්න විදියක් නැහැ. නෙලා ගන්න අලකට නිසි මිලක් නැහැ. ආර්ථික තලයේ ප්‍රශ්නය උඩතලයේ ප්‍රශ්නයක් තිබෙනවා. උඩතලයේ ප්‍රශ්නය ගමේ ජනතාවට බලපෑමක්. ඒ නිසා අපි ආර්ථික තලයේ විසඳුම් ක්‍රියාමාර්ග දෙකක් අපි තියෙනවා. එකක් මේ උඩතලයේ ප්‍රශ්නේ විසඳුම් හොයාගන්නේ කොහොමද? අපේ රට ණය බරින් ගොඩ එන්නේ කොහොමද? අපේ රට ඩොලර් හිගතාවෙන් ගොඩ ගන්නේ කොහොමද? අපේ රට කඩාවැටෙන නිෂ්පාදනයේ අපේ රට ධෛර්යමත් නිෂ්පාදනයට ගේන්නේ කොහොමද? ඒක ලොකු කතාවක්. අර ටිකක් කෙටියෙන් කියන්නේ. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය අපරාධයක් වෙන්නේ ණය වලින් ඇත්තවත්කම් හඳුන් නැත්නම් ණය වලින් අවශ්‍ය වැඩ කරේ නැත්නම්. මේ අර්බුදෙන් ගොඩ ඉන්න වළක්වන්න බැරි විදිහට ණයක් ගන්න වෙනවා. මොන මම කියන්නේ. නැවත හොඳ ණයක් අරගෙන හොඳ තැන් වලට යොදවන්න. කොහෙද යොදවන්න තියෙන්නේ? ඉතාමත් අධික සම්දිස්ථාන තිබෙනවා. මොන ණය වලින් කරුණු දෙක සම්පූර්ණයි. එකක් ඒ ආයෝජනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය. දෙක ණය වලින් අපේ තාක්ෂණය. සමහර තාක්ෂණ අපේ රටේ නැහැ. ණය හරහා තමයි තාක්ෂණ කඩව ගන්න වෙන්නේ. ප්‍රාග්ධනය න තාක්ෂණය න. උදාහරණයකට ගත්තොත් අපේ පොස්පේඩ් නිදිය තියෙනවා. පොස්පේඩ් නිදියේ සුපර් පොස්පේඩ් හදන්න පුළුවන්. ඒවා අපේ ඕනෑම භෝගයකට අවශ්‍ය වෙනවා. හැබැයි ඕනෑම භෝගයකට අවශ්‍ය වුණාට
අපේ පොස්පේට් එකෙන් අද අපි උපයෝග කරගන්නේ දීර්ඝ කාලීන භෝග වලට විතරයි. එක්ක රබර්, එක්ක පොල්, එක්ක දෙහි වැනි දීර්ඝ කාල භෝග වලට තමයි අපි අපේ පොස්පේට් එක උපයෝග කරගන්නේ. ඇයි? ඒ පොර දිරාපත්ලා උරා ගන්න අවුරුද්ද දෙකක් යනවා. ඒක කුඹුරට ගහලා වැඩක් නැහැ. ඒ වුණාට ගෝවලට ගහලා වැඩක් නැහැ. කැරට් වලට ගහලා වැඩක් නැහැ. ඇයි? කැරට් ගලවනකම් එක පොළොට උරාගන්නේ. ගෝවා ගලවනකම් පොළොට උරාගන්නේ. ඒ නිසා එතන දැන් ප්‍රශ්නයක් තියෙනවා. පොස්පේට් එකේ තිබ්බට වැඩක් නැහැ. පොස්පේට් එකේ අපිට උපයෝග කරගන්න වෙලා තියෙන දිගු කාලන පොහොර වලට, දිගු කාලන භෝග වලට, කෙටි කාලන භෝග වලට උපයෝග කරගන්න බෑ. ලෝකෙ දෙන්න දෙන තාක්ෂණය. ඒ තාක්ෂණය හරියට යෙදුවොත් කෙටි කාලන භෝග වලට උපයෝග කරගත හැකි පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. එතෙන්ට ණයක් ගන්න එක වැරදිද? මොකද අපි ගාවේ තාක්ෂණය නේ. අන්න එතෙන්ට අපි ණයක් ගන්න. ඒකෙන් කරන්නේ මොකක්ද? ගොවි ජනතාවට අවශ්‍ය කරන පොස්පේට් නේද? කෙටි කාලන පොහොර සඳහා උපයෝග කරගත හැකි පරිදි කර්මාන්තයක් එතෙන්ට ගේනවා, අලුත් තාක්ෂණයක් ගේනවා. ඒකට ණයක් ගන්නවා. එපාද? ගන්න එපාද ඒක? එතන ගන්න ඕන. මොකද අපේ පොස්පේට් එකේ අවුරුදු 700කට ඇති මතක තබන්න. සතවර්ෂ 7කට ඇති. නමුත් මොකද කරන්නේ? නිකන් ගල් පටව ඉන්නවා. අන්න එතෙන්ට අපි ගේනවා. ඊළඟ අපේ මිනිරන් සම්පත. ලෝකයේ තියෙන වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන මිනිරන් සම්පත දින අපිට. අපේ මිනිරන් සම්පතේ 90% කාබන්. මෙලඟදී පාර්ලිමේන්තුවට ගෙනාව මිනරල් කම්පැනි. ගෙනල්ලා අහුව කොහොමද මේ මිනරල් යවන්නේ? පතනෙන් කපලා කුට්ටි පිටි යවනවා. කිලෝ එකක් කීයද යවන්නේ කියලා අහුවා. කිලෝ එකක් වල ඩොලර් 2යි. කිලෝ එකක් වල ඩොලර් 2යි අද. මිනරල් කිලෝ එකක් ඩොලර් 2කට යවනවා. දැන් අවුරුදු 70ක් තිස්සේ මිනරල් කිලෝ එක ඩොලර් 2 ගන්න යවනවා. අපි බලන්නේ ඔතන කර්මාන්තය ගෙනල්ලා මේකට වටිනාකම් එකතු කරන කර්මාන්ත ශාලාව ගෙනාවොත් පිරිසිදු කරොත් කීයට යවන්න පුළුවන්ද කියලා. කිලෝ එක ඩොලර් 5000ට යවන්න පුළුවන්. මත තමයි. දැන් යවන්න කිලෝ එක ඩොලර් 2යි. ඒ කියන්නේ රුපියල් 350යි. දැන් රුපියල් 350යි. ඩොලර් එකක් 175 කියලා. අර ඒකට 5000යි. නේද? 5000 කියන ආසන වශයෙන් ගත්තොත් නේද? ඩොලර් 8,75,000. දැන් නේ රුපියල් 8,75,000කට කිලෝ එකක් යවන්න පුළුවන්. දැන් යවන්නේ 350. මොකද වෙලා තියෙන්නේ? එතෙන්ට ගෙන්න ඕනද කර්මාන්තශාලාව? අන්න අපි එතෙන්ට කර්මාන්තශාලාව කියන්නේ. ඒකට ණයක් ගන්න. ඒකට තාක්ෂණය කියන ණය හරහා. එතෙන්ට අපි ලොකු ආයෝජනයක් කරනවා. ඒක රටේ ධනය උත්පාදනය කරනවා. දැන් නිකන් කුට්ටි පිටි යවනවා. ඒ කුට්ටි පිටි යවන තරම් කොමිස් එක තියෙනවා. ඒ වගේම තමයි පුල් මුඩේ කණිජ වල නිදි. කණිජ වැනි නිදියක වැඩිම කණිජ ප්‍රතිශතය තියෙන නිදිය තියෙන අපිට. අපේ කණිජ වල නිදි 70ක් කණිජ තියෙනවා. ලෝකේ සමහර රටවල තියෙන 15යි 20යි. වැඩිම වැඩි තියෙන්නේ. අපේ කණිජ වල නිදි 70ක් කණිජ. 1957 ඉඳන් දැන් අවුරුදු 62ක් මේ වැඩි කන්ටේනර් පිටි පටවලු. ටයිටේනියම් වැනි ඉතාම මිල අධික ලෝහ වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන් අපේ කණිජ නිදි. හැබැයි අපි මොකද කරන්නේ? නැව් පිටින් ඉන්දියාවට වැඩි පටවලු. ඉන්දියාවේ වගේ නිෂ්පාදනය කරලා ඉතාමත් වටිනා ලෝහ වර්ග නිෂ්පාදනය කරනවා. ලැජ්ජ වෙන්න ඕන මේ පාලක. 1957 ඉඳන් දැන් අවුරුදු 62ක් අපේ කණිජ වල නිදිය වැලි හැටියට පටවනවා. අන්න එතෙන්ට ගෙනාව කර්මාන්තශාලාව. වැලි වෙනුවට එතන අපි තාමත් වටිනා ලෝහ වර්ග නිෂ්පාදනය කරනවා. එපාද? එහෙම නැත්නම් හදන්නේ. අපේ කුරුදු වගාව ගත්තොත්. අපේ කුරුදු වගාව තමයි ලෝකයේ තියෙන සැරම සුවඳම ගුණවත්ම කුරුතේ ලංකාවේ. අපි කුරුදු රට පටවන්න පටන් අරගෙන දැන් අවුරුදු 1000කට කිට්ටු වෙනවා.
නේද? අවුරුදු 10කට වඩා වැඩි කුරුඳු. අවුරුදු 650ක කලින් මුස්ලිම් අය රටපැටේ කුරුඳු. කොහොමද අපි කුරුඳු රටපැටවන්නේ? කුරුඳු දණ්ඩ කඩාගෙන ඇවිල්ලා ගේ මැදසාලේ තියලා එක තලලා නේද? අර උඩ පොත් අරලා අනිත් පොත් අරගෙන එක වෙලෙන්න දාලා නේද? පොඩි පොඩි කැරණි දාලා ඒ ඔක්කොම එකතු කරලා ධර්මිකය වගේ මිටියක් බඳලා කුරුඳු යවනවා. කවද? මේක අවුරුදු 650කට කලින් යන්නේ තෝම. දැනුත් යවන්නේ. ඔව්. ඉතින් මේක අවුරුදු 650කට කලින් කුරුඳු වෙරියෙත් එහෙම. අද කුරුඳු යවන්නෙත් එහෙම. ලැජ්ජ වෙන්න ඕනේ මේ පාලක. එතෙන් හොඳ කර්මාන්තශාලාවක් ගෙනාවු. අද කුරුඳු වලින් ලබන ආදායම වගේ 7-8 ගුණයක ආදායම ලංකාවට උත්පාදනය කරන්න පුළුවන්. අන්න එතෙන් අපි කර්මාන්තශාලාවක් කියන්නේ. එතෙන් තමයි ගන්න. හොඳට ඒ නිසා අපි ආර්ථික උඩතලයේ ගැටලුවට අපි විසඳුම් හොයන්නේ එහෙම. ඊළඟ ආර්ථික පහළ තලයේ ගැටලුව. ජනතාව මුහුණ දී තිබෙන ගැටලුව ආර්ථිකය. ගැටලුව අතර මොකක්ද තිබෙන්නේ? ජනතාවගේ දුප්පත් භාවය. තමන්ට ගයක් හදාගන්න ආදායමක් නැහැ. දරුවට අධ්‍යාපනය දෙන්න ආදායමක් නැහැ. වේදක් හේතක් ගන්න ආදායමක් නැහැ. හරියම ආහාර වල ගන්න ආදායමක් නැහැ. ඇඳුමක් තුනම ඇඳුමක් ගන්න ආදායමක් නැහැ. සපත්තු දෙකක් ගන්න සපත්තු දෙකක් ගන්න ආදායමක් නැහැ. දුගී දුප්පත් භාවයට ජනතාව පත් වෙලා ඉන්නේ. මේ හැම පාලකයක්ම මොකද කරන්නේ? මේ හැම පාලකයක්ම කරපු දේ තමයි මේ දුප්පත් භාවය වික්කා. 1970 දී සිරිමා බණ්ඩාරනායක ඇවිල්ලා දුප්පත් භාවය වික්කා. විකුණන මොකද කිව්වේ? උඹලා දුප්පත් නේද? මට කන්නේ දුන්නොත් හාල් සේරු දෙකක් දෙන්න. කිව්වා. ඊට පස්සේ කට්ටේව හාල් කොහෙන්ද කිව්වා. බය වෙන්න එපා. හඳෙන් හරි ගෙනත් දෙන්න. කිව්වා. ඒ දුප්පත්කම වික්කා. ජනතාව දුප්පත් මට කන්ද දෙන්න මම හාල් දෙන්නම් කිව්වා. ඊට පස්සේ ජේ.ආර්. රාව. ජේ.ආර්. මොකද කිව්වේ? දුප්පත් වෙනකොට ඔයගොල්ලෝ පෝෂණය ආහාර වලක් නේද? මට ඡන්ද දෙන්න මම ධාන්‍ය වර්ග 8ක් රාත්තල් ගානේ දෙන්නම් කිව්වා. ධාන්‍ය රාත්තල් 8ක් නේද? ධාන්‍ය වර්ග 8ක් රාත්තල් ගානේ ධාන්‍ය රාත්තල් 8ක් දෙන්නම් කිව්වා මාත්. දුප්පත්කම වික්කා. පේමදාස වෙන කිව්වා. ඔයගොල්ලන්ට බත් ටිකක් කාලා ගස්ලපු කෑල්ල කන්න විදියක් නැහැ නේද? මේක දෙන්න. දරුවට සපත්තු ගන්න විදියක් නැහැ මම සපත්තු දෙන්න. දුප්පත්කම වික්කා. චන්ද්‍රිකා විලා මොකද? මොකද කිව්වේ? පාන් ගන්න නේද? කන්න විදියක් නැහැ නේද? මම පාන් ගෙඩි 3.50කට දෙන්නකෝ. කිව්වද? කිව්වා. මොකද මේ කරේ? දුප්පත්කම වික්කා. දැන් සජිත් ප්‍රේමදාස විලා කියන මොකද? සමුද්‍රය විතරක් නෙවෙයි ජන සංඛ්‍යාව දෙන්න ඩබල් කරලා දෙනවා. නේද? මම මොකද කිරි විදුරක් දෙන්නේ. ගැටි මාත් ඔක දුප්පත් නේද? දරුවට කිරි විදුරක් ගන්න විදියක් නේද? මම කිරි විදුරක් දෙන්න. ඔක දුප්පත් නේද? ගැටි මාතාවට පෝෂණ මල්ලක් නේද? මම පෝෂණ මල්ලක් දෙන්න. ඔක ගොවිතැන් කරනව නේද? දුප්පත් නේද? මම පොහොර නිකන් දෙන්න. මේ මොකද කරන්නේ? මොකද මේ කරන්නේ? දැන් දශක ගණනාවක් තිස්සේ මේ පාලකයෝ දුප්පත්කම විකුණනවා. අන්න ඒ පක්ෂ දෙක කරන දේ තමයි දුප්පත්කම විකුණන එක. අපි ආණ්ඩුවක් හදමු දුප්පත්කම විකුණනවා වෙනුවට දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් අපි හදන්න. අපි කරන්නේ දුප්පත්කම තුරන් කරනවා. කොහොමද දුප්පත්කම තුරන් කරන්නේ? කොහොමද? ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම තුරන් කරන්නේ කොහොමද? තමන් ලියන ආර්ථික ප්‍රබවය තමන්ගේ ආර්ථිකය දියුණු වෙන්න ඕන. ගොවි ජනතාවගේ දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ කුසකර්මාන්ත දියුණුව. එළවලු වගා කරනාගේ දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තියෙන්නේ එළවලු වගා විතරම දියුණුව වගා වරපත්තු. දීවර කර්මාන්ත වේදනාගේ දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ දීවර කර්මාන්ත දියුණුව. කුඩා දේවතුමියාගේ දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ කුඩා දේවත සංවර්ධනය. කුරුදු වගේ වගා වේදන කෙනාට දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ කුරුදු වගාව ලාභදායක ව්‍යාපාරයක්. කිරියරක් ඇති කරන කෙනාට දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ සත්පාන ලාභදායක ව්‍යාපාරයක්. එහෙමනේ දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ ජනතාව නියලන ආදාය මාර්ගය දියුණු කරමු. දැන් අපි ගන්න මේ පළාත්වල නේද? ගම්මිරි සොගාව කරන ගොවීන් ඉන්නවා. දැන් ගම්මිරි සොගාව නියලන ගොවීන්ගේ දුප්පත්කම නැති කරන්න පුළුවන් කොහොමද? ගම්මිරි සොගාවේ නියලන ජනතාවගේ දුප්පත්කම නැති කරන්න පුළුවන්කම තිබෙන්නේ ගම්මිරි සොගාව ලාභදායක වුණොත්. ගම්මිරි 380 නේද? 450. ගම්මිරි 450ට විකුණලා දුප්පත්කම නැති කරන්න පුළුවන්. බෑ. එහෙනම් ගම්මිරි සොට මිලක් ලැබෙන්න ඕන. කොහොමද මිලක් ලැබෙන්නේ? ඇයි ගම්මිරි මිල බැස්සේ?
1300 තිබ්බා. කොහොමද? 1300 තිබ්බා. ඇයි දැස්සේ? මං කියන බයින්ද හේතුව. අපි ඉන්දියාවත් එක්ක නිදහස් වෙලද විශ්වාසයක් අත්සන් කරා. 2000 ඉන්දියාවත් එක්ක. හරිද? ඉන්දියාවත් එක්ක නිදහස් වෙලද විශ්වාසයක් අත්සන් කරපුවාම අපිට අවස්ථාව ඉන්දියාවේ සමහර භාණ්ඩ වලට අපි බදු ගන්නෑ. ඉන්දියාවෙන් අපේ රටට ගිහින් සමහර ඒවාට බදු ගන්නෑ. හැබැයි වෙන රටකින් આવත් අපි ඒවට බදු ගන්නවා. ඒ වගේම ඉන්දියාව අපිට අවස්ථාවක් දුන්නා අපෙන් ගෙන යන ඒවට ඒගොල්ලෝ බදු ගන්නෙත් නෑ. තේරුණාද? අපෙන් ගෙන යන ඒවට ඒගොල්ලෝ බදු ගන්න එකක් තමයි ගම්මිරිස්. තව එකක් තමයි කලුංගා. තව එකක් තමයි වනස්පති තේ. මේ වගේ ඒවා ඉන්දියාවට යවනකොට ඉන්දියාවෙන් බදු ගහන්නේ නැහැ. ඒතර ඉන්දියාවට තව රටකින් ගම්මිරිස් එනවා. අපිත් යවනවා. අපේ වට බදු ගහන්න නැතුනම ඉන්දියාවට වැඩිම ඉල්ලුම එනවා අපේ ගම්මිරිස් වලට. වෙනද කොහොමද? අපේ කරුංගා යවනවා. බදු ගහන්න නැතුනම නේද? අපේ කරුංගා මිලාට ඉන්දියාව. ඒතර වැඩියෙන් විකිනවා. වැඩියෙන් කරුංගා යවන්න පුළුවන්. ඒතර අපිට තියෙන නිදහස් වලට දිනුසුළු වාසියක් තියෙනවා. ඒක වෙනම වාසිය කියනවා. මේක වාසියක්. ඒ වාසියම අපි මොකද කරන්නේ තිබ්බේ? දැන් අපිට ඉන්දියාවේ වෙළඳපොළ ගම්මිරිස් විකුණන්න අහුවලා කියනවා. දැන් අපි මොකද කරන්න තිබුණේ? දවස් 20කට ආසන්න මේ දිවසුම ගාලා. අපි කරන්නේ තිබ්බේ හොඳටම ගම්මිරිස් හොඳ සංවර්ධන සලස්මක් හදලා ගම්මිරිස් කොවින්න දාචුදලා හොඳ ගම්මිරිස් වගාවක් කරලා අපිට තිබුණා ඉන්දියාවේ වෙළඳපොළ අල්ලගන්න. එහෙම නැත්නම් අපිට තිබුණ කරුංගා වෙළඳපොළ අල්ලගන්න. හොඳ පුවක් වගාවක් ඇති කරලා හොඳ තාක්ෂණික කරුංගා නිෂ්පාදනය කර තැන්ට දෙලා කරුංගා වෙළඳපොළ අල්ලගන්න. අපිට කේ වෙළඳපොළ අල්ලගන්න තිබ්බා ඉන්දියාව. අපේ ඉන්දියාවේ වනස්පති වෙළඳපොළ අල්ලගන්න තිබ්බා. හැබැයි මොකද මේ මොකවත් අපිට තිබෙන්නේ නැහැ. මොකද කරන්නේ? අපි පරණ විදිහටම ගම්මිරිස් යවුවා. පරණ විදිහටම යවුවා. හැබැයි වෙනද කිව්සු මොනවද තව අපිට යවන්න පුළුවන්. මොකද කරේ? ඔය උඩ ඉන්න දේශපාලක ටිකක් එකතු වෙලා වෙන රටවල වලින් ගම්මිරිස් ගෙනල්ලා මෙහෙ කොට බාලා අපේ වට කලවම් කරලා ඉන්දියාවට කිව්වා මේ අපේ ගම්මිරිස් කියලා. දරුණු කියන්නේ මේ අපේ ගම්මිරිස්. ඒක ලංකාවේ ගම්මිරිස් දැස් තමයි ඉන්දියාවට මෙව ගත්තී. තේරුණාද? දැන් තේරුණාද? ඒකට උනද තමයි පිට රටින් ගම්මිරිස් කියලා අපේ ගම්මිරිස් වලට කලවම් කරපු නිසා ඉන්දියාවේ මිල බැස්සා. මිල බැහැපු එක අපේ ගම්මිරිස් වලට බලපෑම. මේක සිද්ධු. මිල බැහැපු එක අපේ ගම්මිරිස් වලට බලපෑමක් ඇති කරා. හරිද? එයි අපිට නිදහස් වෙන දිවුසුම ලැබුණ අවස්ථාව අපි උපයෝගී කරගත්තේ නැහැ. අපේ ගම්මිරිස් ටික යවන්න. ඒ නිසා අපේ ගම්මිරිස් වල තියෙන වටිනාකම අඩු වුණා. ලෝකයේ තියෙන සරම සුවඳම ගම්මිරිස් අපිට තිබුණේ. මේක නැවත මිල ලැබෙන්න මොකද කරන්න ඕන? නැවත මිල ලැබෙන්න නම් මේ ප්‍රතිඅපනය නතර කරන්න ඕන. පිට රටින් ගෙනල්ලා අපේ ගම්මිරිස් වගේ ඉන්දියාවට යවන්න නතර කරන්න ඕන. ඒක නතර කරන්න පුළුවන් කාටද? ඒක නතර කරන්න පුළුවන් කාටද? ගම්මිරිස් දාවාරම් කරුවන්ගේ සහාය නොලැබෙන දේශපාලන ව්‍යාපාරයකට විතරයි. ඒ ජාතික ජනබලවේගය විතරම තමයි. අනිත් එක මම නම් කියන්නේ නැහැ. අනිත් දේශපාලන වේදිකාව. අනිත් දේශපාලන වේදිකාවේ ඉන්නවා මේ කට්ටිය. මතකද බලන්න. අනිත් දේශපාලන වේදිකාවේ ඉන්නවා මේ ගම්මිරිස් ව්‍යාපාරයේ යෙදෙනුවනේ. දයාගමගේ එහෙම කෙනෙක්. නෑ කියන්නේ. හරි. ඒවල මෙන්න විශ්වාස එකක් කරා. විශ්වාස එකක් කරාට පස්සේ ගම්මිරිස් ගෝයා මුළුමනින්ම විනාශයටපත් වුණා. අපිට දෙන්න කන්න දෙක තුනක් වෙනකොට යලි ගම්මිරිස් වලට ලෝකයේ අපිට හිමි මිල අපි නැවත තමුනාසට අරන් දෙන බව සාහිත කරනවා. මේ ගාවරම නතර කරනවා. ඊළඟ අපේ එළවලු ගොමේ පස්සිතු විකිපිට එළවලු දිනේ හොඳ විශේෂම අපේ පස යලි සංරක්ෂණය කරන්න ඕනේ. අපේ මේ කඳුකරේ පස විශාල සෝදාපළු ලක් වෙලා තිබෙනවා. මේ පසේ සාරවත් කොටස තමයි පසේ අඟල් 15 මුල් අඟල් 15. ඒ අඟල් 15 තමයි සූත්‍ර ජීවීන් හැදෙන්නේ. ඒ අඟල් 15 තමයි කැටමනේ තිබෙන්නේ. ඒ අඟල් 15 තමයි පැලේකට අවශ්‍ය පෝෂක පදාර්ථ තිබෙන්නේ. මොකද සිද්ධ වුනේ? අපේ මැද කඳුකරේ විශාල පාංශු කාදෙන් ලක් වුණා. පාංශු කාදෙන් ලක් වෙච්ච නිසා මොකද සිදු වෙන්නේ තිබෙන්නේ? නිසරු මහ පොළොව කිතුරු වෙ තිබෙන්නේ. වැඩි අම්මලා තාත්තලාට මතක ඇති. ගොමදාලා ගෝවෝගා කරු බිම. ගොම පොහොර ටික දාලා කැරට්ටෝගා කරු බිම. ආවෙන්නද දාලා? නේද? බෑ 450 දෙන කැරට්ටල හැදුවා ගොම වලින්. වෙන මොකද පොහොර තිබෙන්නේ? එහෙම තිබුණු පොළොව මොකද උනේ? නිසරු වුණා. ඇයි? පොළොවේ පාංශු කාදන වැලක් විසඳ වැඩ පිළිවෙලක් තිබුණේ.
අද පොළොව මුලමනේ මිනිස්සු වෙලා තියෙන්නේ. එනිසා අපි මොකද කරන්නේ? ගහපු දවසේ නම් පොහොරලා. එමුනේ ගහපු දවසේ නෙවෙයි ඉන්දන්නේ පොහොරලා. ඉන්දන්නේ පොහොරලා. නේද පොහොර දාලා පුරලා තියෙන්නේ. එළවලු වලට විසත් ඇතුල් වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා අපේ කුස්කාට සරසේ පළමු ප්‍රයත්න තමයි මේ පස යලිසාරාත්මක සබර පත් කරන්න ඕන. මේ කාදන වෙලා නිසුරු බවට පත් වෙලා මුඩු බිම් බවට පත් වෙලා තියෙන අපේ මහ පොළොව. මේක අපේ නේද අපේ උපන් පරම්පරාවට අපි ආරක්ෂා කරලා දෙන්න ඕන. ඒ නිසා අපේ කුස්කාම ප්‍රතිපත්ති එළවලු වගාවේ ඉදන ගොවි ජනතාවගේ ජීවිතය නගසුරුවන. වැදගත්ම දේ තමයි මේ පොළොව යලිසාරවත් කරන එක. පොළොව යලිසාරවත් කරන්න. ඒක හරියනවාද යූරියා බෙදලා? මට කියන්න. යූරියා බෙදනවා කියලා හරියයි මේ සැරේ කන්ද ගන්න. ඔච්චරයි. හැබැයි කුස්කාර මාත්‍ර කිසිම පළක් වෙන්නේ නැහැ. පොහොර නිකන් නෙමෙයි. පොහොර ලොරි ගණන් නිකන් දුන්නා මේ පොළොව සාරවත් කරන්න බැරි තරමටම මේ පොළොව විසර වෙලා තිබෙනවා. ඒ නිසා අපේ කුස්කාරම ප්‍රතිපත්තියේ පළවෙනි දේ තමයි මේ පොළොව යලි සාරවත් පසක් සහිත පොළොවක් බවට ඇති කරන්නේ. එහෙම කරන්න කුස්කාරම දෙන්නේ. මේ නිසරු පොළොවක මොකද අපි කරන්නේ? දැන් පොළොව සාරවත් කිරීම අපේ පළවෙනි එක. ඊළඟ ඊටම හොඳ බීජ සම්පතක් ලබා දීම. ඊළඟ හොඳ වතුර ටිකක් ලබා දීම. ඊළඟ හොඳ වෙළඳපොළක් නිර්මාණය කිරීම. මෙන්න මේ සියල්ල කුස්කාරමාන්තයේ දෙන ගොවි ජනතාවගේ ජීවිතේ නගා සිටුවේ හැකි. ගොවිතැනේ නීරන ගොවි අම්මා තාත්තගේ දුප්පත් භාවය නැති කරන්න පුළුවන්. එහෙම නැතුව ඔය කියන සහනාදාන දිල හැමදාම දුප්පත්කම තියන්න යන්න පුළුවන්. අපේ සලස්ම ගොවි ජනතාවගේ දුප්පත් භාවය නැති කරන්න පුළුවන්. ඒගොල්ලන්ට උන දුප්පත් භාවය කියලා යන්නේ. දකුස් කර්මාන්තන ගොවි අම්මා තාත්තගේ දීවර කර්මාන්තන දීවරයගේ ඒ වගේම කුඩා තේවත්තක් කරන තේවතු හිමියාගේ මේ හැම දෙනාගේම ජීවිතේ නගා සිටවන නම් ඒ ශේත්‍රය අපි දියුණු කරනවා. ඒ සඳහා ආර්ථික වැඩ පිළිවෙල සාධාරණයක් අපි සතුටු වෙනවා. ඒක අපි කරනවා. ඊළඟ විශේෂයෙන්ම අපේ රටේ කාන්තාව මුහුණ දී තිබෙන ප්‍රශ්නේ. ඒක අතිශය බරපතලයි. අපේ අද ඛේද වාචකයක් ජීවිතයක් අහිමි වෙලා ඒ ජීවිතයක් නෑ උන්ට. විශාල පීඩාවේ දුක්ඛ දෝමනස්සකින් අද අපේ පිරලා ඉන්න අපේ කාන්තාව. මේලගේ වාර්තාවක් ආවා. ඒක දැක්කම පුදුම වුණා. ඇයි මේ වගේ රටක අපි ජීවත් වෙන්නේ කියලා හිතුවා. බස් එකේ හරි කෝච්චියේ හරි යන කාන්තාවන්ගේ 90% BBC එකෙන් කරපු වාර්තාව 90% කවර හෝ වර්ගයේ ලිංගික අඩත්වයටම ලක් වෙනවා. එක බස් එකේ කෝච්චියේ කාන්තාවන් 90% මේ තත්ත්වයට මුහුණ දෙන්නේ. ඒකෙන් 70% කවර හෝ වර්ගයේ ශාරීරික හිංසනයකට ලක් වී තිබෙනවා. අපේ දිනෙට ඒක සිද්ධ වෙනවා. බස් එකේ කෝච්චියේ ඔබගේ දින යන්නේ. ළමයි 10ක් කිය ළමයි 9 දෙනෙක් කවර වර්ග වලින් ටිකටත් ලක් වෙලා තියෙනවා. ඒ 70 ළමයි 7 දෙනෙක් ශාරීරික ලිංගික පීඩනයට ලක් වෙලා තිබෙනවා. ඉතින් අපේ කාන්තාව විශ්ල කේක වටේට මුහුණ දී තිබෙනවා. කාර්යාලයක වැඩ කරනවා. මේ කාර්යාලයේ බොස්ගේ විවිධ වුණාපාක කාන්තාව ඉටු කරන්න සිදු වී තිබෙනවා. ඒ ඉටු කරන්නේ නැත්නම් ඵලි ගන්නවා. ඵලි වැඩියෙන් ගොඩ ගන්නවා. බොරුවට ලියුම නැවත හදන්න කියනවා. අපි ගන්න විශාල හිංසාවකට පත් වෙන කාර්යාලය තුල. ගෙදර ඇතුළත් එහෙමයි. ගෙදර ඇතුලේ පිරිමි දරුවාගේ ස්වාමියාගේ විශාල පීඩාවක් ලක් වී තිබෙනවා. ගෙවිලියක අපි ගන්න කුස්කර්මාන්තන ගොවි මහත්තයා ගත්තොත්. ගොවි මහත්තයා ටිකක් ගත්තොත් කලබනා කරුවා වගේ. එයා නිකන් නේද මේ වෙලාවට තෙල් ගහන්න ඕන, මේ වෙලාවට හාඩ් ඕන, මේ වෙලාවට බීජ ගේන්න ඕන කියලා ගොවි මහත්තයා ටිකක් අර කලබනා කරනවා. වැඩ කරන්නේ කවුද? කාන්තාව. කුස්කර්මාන්ත ගත්තත් විශාල පීඩාවක් ලක් වෙලා තිබෙන අපේ කාන්තාව. දරුවන්ට අධ්‍යාපනය සඳහා වෙහෙසෙන්නේ අපේ අම්මා අක්කා. දරුවන්ට ඉගෙන ගන්න බැරි නම් ශෝක වෙන්නේ වැඩිපුරම කාන්තාව. ඒ නිසා අපේ පීඩාවට පත් වෙලා තියෙන මේ කාන්තාව. අපි හිතනවා අපේ රටේ මේ රටේ සමාජ පරිවර්තනයට පොඩි බඳගෙන ඉදිරියට එන්න ඕනේ කාන්තාව. කාන්තාවට නිසි ගෞරවයක්, කාන්තාවට නිසි ජීවිතයක් ලබා දෙන වැඩ පිළිවෙල අනිවාර්යයෙන් අපි ආරම්භ කරනවා. ඒකට හිමි ඇගේ ගෞරවය. ඒකට ගෞරවය තදේ ගෞරවය තියෙනවා. ඒකට ජීවිතයක් තිබෙනවා. අපි දන්න සමහර තැන්වල පුලි වැඩ කරපුවම 1200ක් හම් වෙනවා. ගෙදරකට 400ක බිල 800 කරගෙන ගෙදර එනවා. එයාට විතර ජීවිතයක් තියෙන බොන එක හොඳයි කියලා හිතමු අපි ටිකක්.
එයාට විතර ජීවිතේ තියෙන්නේ. ඒ ගෙදර කෙනාට නැද්ද ජීවිතේ? මොනතරම් අඩත්තිට්ටම් වල ලක් වෙනවද? මොනතරම් පීඩාවට ලක් වෙනවද? මේක ජීවිතයක් නෙවෙයි අපේ කාන්තාවන්ට උරුම වෙලා තිබෙන්නේ. එනිසා අපේ රටේ යම් පුරුෂ ආධිපත්‍යයක් තියෙනවා. ඒක ඇත්ත. අන්න ඒ නිසා මේ කාන්තාවන්ට යලි ජීවිතයක් දෙන්න ඕන. අපි අතර තියෙන වෙනස්කම මොකක්ද? අපි අතර තියෙන ජීව විද්‍යාත්මක වෙනසක් විතරයි. අරමුණු, සිතුවිලි, වමනාවන්, බලාපොරොත්තු, විනෝදය, මානසික සුවය මේ ඔක්කොම එකක් තිබෙනවා. හැබැයි එය අපේ සමාජයෙන් කොන් කරන කෙනෙක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ කාන්තාවන්ගේ ජීවිතය මේකට වඩා හොඳ ජීවිතයක් බවට පත් කරන්න මේ සමාජ පරිවර්තන අපි සිදු කරන්න ඕනේ. අපි හැම කෙනාට විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන් අපි ඉල්ලා හිටින්නේ මේ ඔබගේ නිදහස පිළිබඳ අරගලය. ඔබ මේ හෙළලා තිබෙන දුක්ඛ පීඩාවෙන් මුදා ගැනීමේ අරගලය. ඒ අරගලය අපේ මේ දේශපාලන වෙනසක් ඇතුළත් කරලා තිබෙනවා. ඒක නේද සාධාරණ අයිතීන් සහිත විනෝදය, මානසික සුවය නේද සහිත ජීවිතයක් අපි උරුම කරලා දෙන්න ඕනේ. උරුම කරලා දෙන්න. මොකද දන්නා කාන්තාවක් ගම ඇතුලේ මොනතරම් පීඩාවට පත් වෙලා තිබුණාද කියලා. ඒ නිසා අපි ඒ සඳහා සලස්මක් අපි අරගෙන. ඊළඟ අපේ දරුවන්ට මොකද සිදු වෙන්නේ? විශාල බලාපොරොත්තු සහිත අධ්‍යාපනය හැදෑරුවොත් ඒ කිසිදු ධර්මයකට ඒ දරුවන්ගේ ඉතා කුඩා ප්‍රමාණයකට විතරයි අධ්‍යාපනය තමන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න වෙලා තිබෙන්නේ. අද අධ්‍යාපන සිද්ධ වෙ තියෙන්නේ කුමක්ද? අද මට වෙලාවකදී අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්යවරයා පෞද්ගලික. එයා කිව්වා ටියුෂන් එක සාමාන්‍ය ළමයි 1000 2000 ඉන්නවා. අඩුම තරමේ ළමයි 1000 ඉන්න පන්තියක ළමයි 50 දෙනෙක්වත් මානසික වෛද්‍යවරයෙක් ගාවට යනකො මාස්පතා. ඒ මේක දරා ගන්න බැහැ ළමයි. ළමයි විශාල ප්‍රමාණයක් මානසික ආතතියට මුහුණ දෙලා තිබෙන්නේ. මානසික වෛද්‍යවරු ගාවට යන්න සිදුවලා තියෙන දරුවන්ට. ඔහු කියනවා ඔහුගේ පන්ති ළමයි 1000ක් හිටියොත් අඩුම තරමේ 50 මාස්පතා ක්ලිනික් එකට යනවා. මේ පීඩනය දරා ගන්න බැහැ දරුවෝ. පාසලේද, ටියුෂන් එකේද, පාන්දර ටියුෂන්ද, රැ ටියුෂන්ද, ගෙදර පළමෙන්ද ළමයට ළමා කාලය අහිමි වී තිබෙනවා. අපිට තිබුණ ළමා කාලේ දරුවන්ට අයිති නැද්ද? ගමේකට රන්ටි කරන දරුවෝ. අද රන්ටියක් ඉන්නද ගමේ බලන්න. ගමේ නම් ඒගොල්ලෝ මොකද පීනුවා? පිටරියන් සෙල්ලම් කරනවා. කට්ටිය එකතුලා චිත්‍රපටයක් වෙනවා. අද එහෙම ළමා ජීවිතයක් නේද අපේ දරුවන්ට? එහෙම කිසි ළමා ජීවිතයක් නැහැ. අතිශය අසාධාරණ අපි වැඩි හිටියා මේක. මේ ළමයිට ළමා කාලය අපි අහිමි කරලා තිබෙනවා. මානසික ආතතියකට මුහුණ දෙලා තිබෙනවා. ළමයි විශාල ප්‍රමාණයක මානසික වෛද්‍යවරු ගාවට යන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අන්නේ ළමයාට යලි ළමා කාලයේ ගෙනත් දෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි මේ රටේ අනුගමනය කරනවා. අද අධ්‍යාපනයේ කොතනද? මේ උගන්වනවා කරලා කියන විභාග තුනක් බලන්න. ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ. මේ විභාග තුනක් බලන්න දරුවෝ උගන්වනවා. හැල්මෙත් ඕන විභාග තුනක් බලන්න. එසකරට අධ්‍යාපනයේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය. විභාග තුනක් බලාගෙන දරුවෝ උගන්වන දරුවෝට පන්නනවා. හැල්මෙත් ඕන විභාග තුනට. එසා විභාග කේන්ද්‍ර අධ්‍යාපන අපි මුළුමනින්ම වෙනස් කරනවා. මතක තබා ගන්න. අධ්‍යාපන දොරටුවෙන් ඇතුළත් වෙන හැම දරුවම එළියට එන්නේ වෘත්තීය නිපුණතාවයක් හෝ අධ්‍යාපන ඥානයක් සහිත තමයි සෑම දරුවම එළියට එන්නේ කියලා අපේ ඔයගොල්ලන් සාහිතියක් දෙනවා. එක පැත්තකින් රාජ්‍ය නිලධාර යාන්ත්‍ර රජයේ සේවක යාන්ත්‍රම අතෘප්තිමත් තෘප්තියක් නැ රාජ්‍ය සේවය. උසස්සිය මිනිස්පර්දිනේ බලවාගෙන මිනිස්පර්දිනේ තමන් ඉතාලේ වැඩ කරගෙන ඉන්නකොට දේශපාලකයන් නැගිටලා වැඩ කරගෙන ඉතල ලොකු කුඩේ වාඩි කරනවා. තමන්ට දෙන්න තමන් වැඩ කරනකොට ලොකු කුඩේ වාඩි කරන නිවාසික පාලනේ ගෝලය. ඉතින් ජනතාව කල්පනා කරලා අපි මොනවද වැඩ කරලා? එනිසා රාජ්‍ය සේවිතාම ස්වාධීන කරලා තමන්ගේ හැකියාව දක්ෂතාවයෙන් මට ඉදිරියට යන්න පුළුවන් රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරලා රාජ්‍ය සේවකගේ ජීවිතයේ රාජ්‍ය සේවය තෘප්තිමත් සේවයක් බවට පත් කරනවා. අන්න රාජ්‍ය සේවකගේ ජීවිතේ සේවය තෘප්තිමත් වුණාම ඒකේ ප්‍රතිඵල හරියට. ඒකේ ප්‍රතිඵල ජනතාවට හම්බ වෙනවා. දැන් ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරනවා. රස්සියාවෙන් එන්න ඕනේ, ඉස්පිරිතාලට යන්න කලින් දඬ කෙනෙක් ඉන්නවද කියලා අහන්න ඕනේ. පොලිසියට යන්න කලින් මේ ඔයස්මත් අඳුරනවද කියලා අහන්න ඕනේ. පොලිසියට පුරවැසියෙක්ගේ පොලිස් සාහිත්‍ය ගන්නවා. ඒ පුරවැසියාගේ පොණ එක කරීමේ ඒගොල්ලෝ වගකීම. අපි අර දාන්න කෙනෙක් වලට පත් වී තිබෙනවා. දැන් රාජ්‍ය සේවය දෙපැත්තම තෘප්තිමත් සතුටුනේ. රාජ්‍ය සේවය වැඩ කරන කෙනා සතුටුත් නැහැ. රාජ්‍ය සේවය ප්‍රයෝජන ගන්න කෙනා සතුටුත් නැහැ. ඒකත් අපි නිර්මාණය කරනවා. ඒ නිසා මේ රට මතක තබා ගන්න කන පිට හරවලා යලි ගොඩ ගන්නවා. කන පිට හරවනවා.
සාහිතික වශයෙන් අපිට දෙන්න අපි මේ වැඩේ කරනවා. ඒතර කට්ටිය අපෙන් අහනවා සහෝදර ඔක්කොම ඇත්ත කරන්නේ කවුද? ඕගොල්ලන්ට කට්ටිය නෑනේ මේවා කරන්නේ. ඒගොල්ලන්ට කට්ටිය ඉන්නවා යනවා. එහෙම කියන්නේ අපිට කට්ටිය. දැන් මම අහන දෙකක්. මුදල්ලම. කවුද මුදල්ලම අපේ රටේ? චන්ද්‍රිකා. මම දන්නේ ආර්ථික විද්‍යාව සාමාන්‍ය පෙළ පන්තිලත් ඉගෙන ගත්තා කියලා. මම දන්නේ. ඊළඟ මහින්ද. නේද? ආර්ථික විද්‍යාවේ කියන්නේ වැඩක් නැහැ කියලා. හැබැයි මුදල්ලමට උදාහය. ඊළඟ රවි කරුණායි. මුදල්ලමටම හරියට නිකන් නරයට කුකුළු බාර දුන්නා. රවි. ඊළඟ මංගල සමරවි. ආර්ථික විද්‍යාව නමුන ධර්මවලට කියන්නේ. අපි මේ රටේ මුදල්ලමට අපි කියනවා ඔය සෑම මුදල්ලමතිවරයාට වඩා වැඩිම දැනුම තියෙන ප්‍රායෝගික අත්දැකීම් තිබෙනවා අපේ හඳුන්වන්නේ සෝරේ. අපි නම මුදල් ගැන කතා කරනවා මුදල් විශ්ය ගැන ඔය ඕන කෙනෙකුට ඉන්න කියන්නේ. ඒ ගැන අවබෝධයක් තියෙන අත්දැකීමක් කියලා. එහෙම මිනිස්සු. සෞඛ්‍යසේ කාලයක් නිමල් ශ්‍රීපාද. ඔය සෞඛ්‍යයට දෙමු සම්බන්ධ. කාලයක් රාජසේන. යෝමේ බෙහෙජාවරම් කාලේ. अब आप तो अपने दिमाग यहाँ लाभ सहोदरे लोक सौख्य संविधान दक्षिणवासी और कला में बार वसंगत रोग पिलिबंद विशेषज्ञ मेरी तरफ नहीं लोक सौख्य संविधान में कर पाए विशेषज्ञ वैद्य हुए तो मेरा के सौख्य नंगन इधर विशाल खंड है बाकी तानी होने में अपने सौख्य प्रतिपत्ति हदे में ඒ ප්‍රධානීය වඩපත්තුන රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අපේ කිෂාන්ත මහත්තයා ඊළඟ කලාපීඨයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය ත්‍රිපට් මහත්තයා ඒ වගේම පා සෞඛ්‍ය අධ්‍යක්ෂකෝ ඒ ක්ෂේත්‍රයේ නිපුණතාවයන් කියන කණ්ඩායමක් අපි ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අපි ගාව ඉන්නවා සෞඛ්‍ය සේවය දියුණු කරන්න පුළුවන් හොඳම ශක්තිමත් කණ්ඩායම. අපි අභියෝග කරමු. ඕගොල්ලන්ගේ සෞඛ්‍ය කට්ටිය අපේ සෞඛ්‍ය කට්ටිය එකට නංගලා පෙන්නමු. ඒ නිසා මම මේ මාධ්‍යට කියන්නේ දැන් සාමාන්‍යයෙන් ටීවී එකේ කතා කරන මාව පෙන්නන माँ पेन लगा कमक ने अपनी टीम में पेन टीम में पेन टीम में पेन काटे नीति वेलिकट बंदनागार विवेकागार ऐसा मेरा तो बोलना कर टीम अबे परिसर है फिर बोलो कौन तो परिसर में तो बोली कौन तो ये तेवर आप पे मंद कर फोन से माता को लेके की हो ඊට පස්සේ ෆෝන්සේ එක ඊට කලින් අනුරයා නේද ඉන්න සුසිල් පේ මොජයන් පරිසරය අඩු කර ගස්තිකේන සත්තුන්ගේන සත්තු කෙවසන විදිය පරිසරයේ පීඩලා තියෙන ආකාරය ජල ප්‍රවාහන රටා තියෙන විදිය පරිසරයට ඇති කරන බලපෑම වන සංරක්ෂණය අවශ්‍ය විත්තේ වෙයි කලා වෙයි වනාන්තර වල සිදුවලා තියෙන විපර්යාස මොනවද මේ පිළිබඳව අවබෝධ කරගන්න මා කියනවා ඔය හිතපු හැම පරිසර අමාත්‍යවරයෙකුට වඩාම ඒ පිළිවෙල නිපුණතාවය අධ්‍යක්ීම් දැනුම තියෙනවා අපේ සමන්ත විද්‍යාල සෝදරය. මොකද මේ මධ්‍ය කඳුලේ භූගෝලීය පිළිගීමක් ඒකේ ජල ප්‍රවාහන රටාවන්ගේ පිළිගීමක් ඒ ගංගා ද්‍රෝණි වල සිදුවී තිබෙන විනාශය මේ ආරක්ෂා කළ යුතු ආකාරය ඒට ඇති වෙන විනාශයේ ස්වභාවය ඒ විනාශය වැළැක්වීම සඳහා ගත යුතු ශරීර පියවර මේ සියල්ල පිළිබඳව ඔය හැම කෙනාට වඩා ශක්තිමත්ම අවබෝධයක් දෙන්නේ අප සමන්ත විද්‍යාල සෝදරය. කාට තීරණයක් අපි කියන්නේ දාමු. දැන් ඕකන අපේ කාර්යයේ අවගොල්ලෝ කියන්නේ නැත්නම් තමයි වැඩ කරන්න කට්ටියනේ දාමු. අපි කියන හැම ක්ෂේත්‍රයකම ඔය ඔක්කොට වඩා වැඩි දක්ෂතාවය හැකියාව තියෙන ටීම් එකක් එක තමයි මේ සැරේ ජනතා බලවේගය ගොඩනගන්නේ වෙන්නේ. ජාතික ජනතා බලවේගය කියලා කියන්නේ ජාතික ජන බලවේගය කියලා කියන්නේ මේ රට ගොඩනැගීමට සමත් වෙන විශ්වාසතම කණ්ඩායම. සාහිත්‍ය ක්ෂේත්‍රවල ලංකාවේ ප්‍රධාන සාහිත්‍යදරේ කමන්දේ මහත්තයා අමරකීර්ති මහත්තයා මේ ආදී සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසතම අධ්‍යක්ෂක කණ්ඩායම මෙතන ඉන්නේ. අධ්‍යාපන දැනුමක් තිබෙන විශ්වවිද්‍යාල ආධාරව අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩ කරන කණ්ඩායම මෙතන ඉන්නේ. කර්මාන්ත ක්ෂේත්‍රවල කර්මාන්ත ගොඩනැගීම සඳහා දැකී අධ්‍යක්ෂක තිබුණා. සම්පත් පිළිබඳව වටිනා අදහස් තිබෙන කණ්ඩායම අපි සමග ඉන්නේ.
මේ රට ගොඩනැගීමේ වේදිකාව තමයි ජාතික ජනබලවේගී වේදිකාව තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ නිසා කම්මාසලා ආරම්භ කරා. අවුරුදු 71ක් මේ නිසරු මෝඩ අලස කණ්ඩායමකට අපේ රට පාලනය මෝඩ මම කියන්නේ වේදිකාවේ කියනීම දැක්කම බොත්තම කොපුවාම මිඩ්වර්ස් ඉන්නද කියනවා. කවුරුහරි බීලා පාරකට හැකියොත් පරිපේන ගෙදර ගිහින් දාන්න. මම තාම පුදුලා ඉන්නවා. හරි. ඒක ගෙදර ගිහලා බීලා පාරකට හැකියොත් අර යනවා ගෙදර. ඕක කරන් ජනාධිපති වෙන්නේ. අපි හරන්නේ බීලා පාරේ වැටිලා ඉන්න බැරි වෙන මානසිකත්වය සහිත ප්‍රොෆෙෂන් අපි හදන්නේ. ඒක හදන්න ඕන කරන් බීලා පාරේ වැටිලා කනමතේ හදනවා. සජිතිනව රැඩරේ උත්සවයක්. මොනතරම් මෝඩ තකතිර මිනිස්සු අපේ රට පාලනය කරන්න ඉඳලාද? තව කෙනෙක් මම බලන්නේ. නේද? අර මාධ්‍ය සාකච්ඡා වාඩිලා ප්‍රශ්න අහනවා. නේද? එයා ප්‍රශ්න අහනවා අයියා බලනවා. අයියා ඊට හපක්. කට්ටියට අයියා බෑ. අයියා කියන අපි උතර දාන්න. ඒ නිසා මම කියන්නේ මේ රට පොඩලගේ තුනක් දැක්මක් නෑ. හැබැයි ඒ හැම කෙනාටම අපට වඩා හැකියාවක් තියෙනවා. මොකද? හොරකම අපිට වඩා උඩින් මේගොල්ලෝ ඉන්න හොරකමේ අපිට වඩා උඩින් මේගොල්ලෝ ඉන්න නීතිය රින්ගන්න අපිට වඩා උඩින් මේගොල්ලෝ ඉන්නවා අපරාධ වලින්. ඔයගොල්ලෝට ඕන එහෙම කණ්ඩායමක් නම් මේ රටේ ජනතාවට මේ නොවැම්බර් මාස 16 වෙනිදා ඒ වගේ කණ්ඩායමක් තෝරගන්න පුළුවන්. ඒ වෙනුවට මේ රටට ඕන අපේ දර පරම්පරාවට අනාගතයක් ඇති කරන අපේ දර පරම්පරාවේ අනාගතය ආරක්ෂා කරන උපන් දර පරම්පරාවට තම රටක් නිර්මාණය කරන පාලනයක් නම් ඕන. ජාතික ජනබලවේගය නොවැම්බර් මාසේ 16 වෙනිදා ජයග්‍රහණය කරනවා. අපේ මාසෙ ජයග්‍රහණය කරනවා. අපි දන්නවා අපිට මේ එක නාලිකාවක් තිබ්බනම් ඔය වගේ දින අපි මේක වෙනස් කරනවා. එහෙම. හැබැයි ඒක කරලා තියන්නේ සමහර වෙලාවට නාලිකාවක අපේ මිත්‍රයෝ. හැබැයි අපේ මිත්‍රයෝ මට ඒගොල්ලෝ දේශපාලන අපේ නෙවෙයි නයි. උදාහරණ. හැබැයි අපි කියන්නේ අපේ වගේ ඉඳ අඩුවෙන් තමයි කියන අපි දන්නේ. මේකෙත් මම දන්නවා දැන් දාන කෑල්ල. මම දන්නවා. හරිද? ඒ නිසා මම කියන්නේ මොකද්ද? අපි ඉන්නේ මේ අම්මලා තාත්තලා අපි ඉන්නේ. දැන් ඕගොල්ලෝ වැඩ කරනවා ගන්න. ලංකා ඉතිහාසය අපේ පක්ෂයට එකතු කරගත හැකි සියලු බලවේගයන් අපි එකතු කරලා තියෙනවා. මේ රට ගොඩනැගීමේ සමර්ථන ඉතාම දියුණුතුම කණ්ඩායමක් ඉන්නවා. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. දැනුම හැකියාව දෙන කණ්ඩායමක් ඉන්නවා. හැබැයි කණ්ඩායමට බලය ගන්න ඕගොල්ලෝ මේ ඉතිරි දින 20 කරේද 25 20ක් වගේ කාලයක් තියෙනවා. මේ කාලය ඇතුළත හැම පුරවැසිම හම්බෙන්නේ. ගමට යන්න, ඊතෝතුන් හම්බෙන්නේ, ඥාති හම්බෙන්නේ. හම්බෙලා මේ විශේෂනේ කියලා දෙන්න. අපි හරියට මේ ක්ලාස්වල ඉන්න හැම කෙනා තමන් එකිනෙකා ඡන්ද 50 100 කරන්න පටන් ගත්තොත් සාහිත්‍ය වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණ කරගන්නවා. ඒ වෙනුවෙන් සිදුවන වැඩ කරමු. මෙදියක් මෙදියසරෙන් අපේ රට මුදවගමු. ඒ වෙනුවෙන් සිදුවනට එකතු වෙන්න ආරාධනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා කියලා ප්‍රාර්ථනා